මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. මම බන්තේ සාදු සාදු සාදු. ආරම්භක ගාථා සජ්ජායනා කරමු. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රංසියෝ නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච චින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. හොඳයි, අද දවසෙත් අපි ප ဋ ාණ ධර්ම සභාව විසින් සිදු කරනු ලබන ඒ විනය සාකච්ඡාවට අදාළ පාඩම් මාලාවේ අද දවසට નિયમિત ඒ සාකච්ඡාවටයි යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ අපි සාකච්ඡා කරමින් පවතින්නේ මේ සාකච්ඡා මාලාවේ මේ පාඩම් මාලාවේ ප්‍රාතිමෝක්ෂයට අදාළ කාරණාවන්. එතකොට අපි මීට වැඩසටහන් කිහිපයකට ඉහතදී ඒ ප්‍රාතිමෝක්ෂයට අදාළ මූලික කරුණු, ඒ ඉතිහාසගත කරුණුත් සමග අපි ඒ අවශ්‍ය මූලික පසුබිම වටාපිටාව එහෙම නැත්නම් ඒ හැඳින්වීම ගැන සිදු කරගෙන ආව මේ සාකච්ඡාවන් දිගුවක් හැටියට අද දවසේ අපිට සාකච්ඡා කරන්නට විශේෂ මාතෘකාවක් යෙදෙනවා. දැන් අපි මේ වෙනකොට දන්නවා ප්‍රාතිමෝක්ෂයක් එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා ඒ විනය තමන්ගේ ශික්ෂාපද අඩමසකට වරක් යෙදෙන පොහොය දිනයකදී ඒ සජ්ජායනා කරන්නට කලින් අවශ්‍ය වෙනවා ඒ සීමාවන් ආදී භූමියන් සකස් කරගෙන ඒ දෝෂවලින් බැහැර වෙච්ච ඒ ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායනා කරන්නට අවශ්‍ය වටාපිටාවක් පරිසරයක් සකස් කරගන්න. එතනට සම්බන්ධ වෙන පුද්ගලයන්ගේ අතින් ගත්තත්, ඊට පස්සේ පරිසරය අතින් ගත්තත්, ඊට පස්සේ ඒ ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන විශේෂ සීමා භූමිය ගත්තත්, ඒ හැම එකකටම අදාළ එක එක කාරණා අපි වෙන වෙන වශයෙන් සාකච්ඡා කළා. ඔයයන්ට මතක ඇති පුබ්බ කරන, පුබ්බ කිච්ච, පත්ත කල්ල කියන නම් වලින් අපි ඒ කාරණා සඳහන් කතා බස් කළා. එතකොට අද දවසේ අපිට අර පත්ත කල්ල කියන කොටසට අයිති වෙන මේ ප්‍රාතිමෝක්ෂයක් සජ්ජායනා කරන්නට සුදුසු වෙනම භූමියක් ගැන සාකච්ඡා කරන්නට අද දවසේ වෙන් වෙනවා. අපි ඒකට කියනවා මේ එක් සීමාවක ඒ භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා රැඳී සිටින්නට ඕනේ. එතකොට මෙන්න මේ සීමාව ගැන තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේක සාමාන්‍යයෙන් ටිකක් දීර්ඝ විස්තරයක්. නමුත් ඔය ඇත්තන්ගේ දැනුම ප්‍රමාණයට අවශ්‍ය වෙන විදිහට අපි මේ සාකච්ඡාව සිදු කරගෙන යමු. ඒක මාතෘකාවක් හැටියට ගත්තොත් එහෙම ඒක සීමායන් තිතා. අපි ප්‍රාතිමෝක්ෂ විවරණය කියන පොතේ පිටු අංක 133 අවසාන ඡේදය. එතකොට එක් සීමාවක සීමා මාලකයක අපි දැන් දන්නවා සම්පූර්ණින් පිත්තාරුද්දේශේ එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ප්‍රාතිමෝක්ෂයක් සජ්ජායනාව සිද්ධ වෙනවා නම් භික්ෂුන් වහන්සේලා අතින් ගත්තොත් 4 නමක් හෝ 4 නමකට වඩා වැඩි ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා රැඳී සිටින්නට ඕනේ. එතකොට ඒ සංඝයා රැස් වෙලා සිටින ඒ සීමාව, ඒ විශේෂිත භූමිය විශේෂ විනය කර්මයක් මගින් සංඝයා විසින් සම්මත කරගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන
ඒ විනය කාරණාවලට අනුව දෝෂයන්ගෙන් බැහැර වෙච්ච විශේෂිත සීමා භූමියක් ඒ භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරගන්නට ඕනේ. එතකොට බුද්ධාඥාව පරිදි ඒ කර්ම වාක්‍ය කියලා උන්වහන්සේලා බුද්ධාඥාව පරිදි ඒ සීමාව සම්මත කරගන්නවා. එතකොට අපි හිතමු එන්නේ සීමාව තමයි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂයක් සජ්ජායනා කිරීමට සුදුසු භූමිය බවට පත් වෙන්නේ. දැන් ඔය ඇත්තෝ සමහර වෙලාවට විහාරස්ථානවලට ගිහිල්ලා ඇති විහාරස්ථානවල සමහර විහාරස්ථානවල දැකලා ඇති සීමා මාලකය කියලා යම්කිසි විශේෂිත ගෘහයක් ඒ විහාරයේ යම්කිසි නිදහස් ප්‍රදේශයක මේ සංකීර්ණ තැනකට වඩා බොහොම එලිමහනේ තියෙන ගොඩාක් විවේක පරිසරයක ඒ විවේක කියන එකෙන් මම අදහස් කළේ ගොඩාක් මේ අනෙකුත් ගොඩනැගිලි වලින් ගොඩාක් පරිබාහිර වෙච්ච අවට පරිසරයේ ගොඩාක් නිදහස් පරිසරයක මෙන්න මේ විශේෂිත භූමියේ විශේෂ තැනක මේ සීමාව කියන කොටස සකස් වෙලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් පොහොය ගේ කියලා මේ සමහර විහාරස්ථානවල මේක හඳුන්වලා තියෙනවා. එතකොට මෙන්න මේ සීමාව ගැන කොහොමද මේ සීමාවක් කොහොමද සම්මත කරගන්නේ? මේ සීමාවන් කියන්නේ මොකක්ද? ඒ සම්බන්ධයෙන් තමයි අද අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් සීමා විනිශ්චය කියන 134 පිටුවට ගත්තයින් පස්සේ මේ සීමාවන් වර්ග දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි බද්ධ සීමා, අනෙක් සීමාව තමයි අබද්ධ සීමා. බද්ධ සීමාව කියලා කියන්නේ ඇත්තටම මේ පෘථුවියේ මහ පොළවේ පිහිටවන ලද සීමා. අබද්ධ සීමා කියලා කියන්නේ මහ පොළවේ තමයි. නමුත් ඒවා මේ පිහිටි බිම තුල නෙමෙයි ඒවා පිහිටවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අබද්ධ සීමා ගණයට ගොඩාක් වෙලාවට ගැනෙන්නේ බොහෝ විට ගැනෙන්නේ මේ ගංගාවල් මුහුද එහෙම නැත්නම් වැව් පොකුණු ආදිය තමයි අබද්ධ සීමා ගණයට ගැනෙන්නේ. එතකොට මේ සීමාවක් සම්මත කරනකොට ඒ බද්ධ සීමාවක් අපි ඉස්සෙල්ලම කතා කරමු මේ පිහිටි පොළවේ සාමාන්‍යයෙන් පිහිටි පොළවේ සම්මත කරන සීමාවක් ගත්තොත් භූමියක් ගත්තොත් ඒ භූමිය 11 කාරණාවකින් පිරිසිදු භූමියක් බවට පත් වෙන්නට ඕනේ. කියන්නේ කාරණා 11කින් පිරිසිදු වෙච්ච භූමියක් බවට පත් වෙන්නට ඕනේ. අපි බලමු මොකද්ද මේ කාරණා 11 කියන එක. එතකොට පළවෙනිම කාරණාව තමයි අතිකුද්දකා. අතිකුද්දකා කියලා කියන්නේ මේ බද්ධ සීමාව බද්ධ සීමාවේ විශාලම සීමාව ප්‍රමාණය යොදුන් 3ක් පමණට සීමාව පනවන්න පුළුවන්. බද්ධ සීමාවක් සාමාන්‍ය මහ පොළොව මත පිහිටි පොළොව මත පිහිටවන ඒ බද්ධ සීමාවේ උපරිමය යොදුන් 3ක් දිග සීමාවක් පනවන්නට පුළුවන්. යම්කිසි වෙන් වෙච්ච කොටසක් පනවන්නට පුළුවන්. මම ඔය ඇත්තන්ට මේ වෙලාවේදී යම්කිසි උත්සාහයක් දරන්නම්. ඇත්තටම මේ වෙලාවේ ස්ක්‍රීන් ෂෙයා කිරීමේ හැකියාව ලැබෙනවා නම් හොඳයි. හොඳ ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට හැකි තෙරුවන් සරණයි. Stop share. ඔබට දකින්න පුළුවන්ද ඒ දර්ශනය? ස්වාමීන් වහන්සේ දැන් බලා පේනවා ස්වාමීන් වහන්සේ දැන් පේනවා. එතකොට දැන් බලන්න ඔය තියෙන බද්ධ සීමාවක ලක්ෂණයක්. එතකොට දැන් මේ සීමාවේ බලන්න මේ සීමාව කියන වෙනමම මේ පිහිටි භූමිය තුල වෙන් කරගත්ත කොටස. එතකොට අතිකුද්දකා කියලා කියන්නේ මේ වෙන් කරගත්ත මේ භූමිය තුල මේ වෙන් කරගත්ත භූමිය තුල
ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 21 නමකට වඩා 21 නමක් හෝ 21 නමකට වඩා වැඩි පිරිසකට විශේෂයෙන් 21 නමකට රැස් වෙන්න බැරි නම් මේ භූමිය ඒක අති කුද්දකා බවට පත් වෙනවා. මොකද 21 නමක් ස්වාමීන් වහන්සේලා 20 නමක් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ඔය අපි දැන් ඉස්සරහට කතා කරනවා සංඝාදිශේෂ සම්බන්ධයෙන් සංඝාදිශේෂ ශික්ෂාපද සම්බන්ධයෙන් ඒ සංඝාදිශේෂ ශික්ෂාපද ගරුකාපත්තියෙන් නැගී සිටීමට අපි කලින් දැනගත්ත සංඝයාගේ මැදිහත් වීම අවශ්‍යයි. එතකොට මේ විනය කර්මයේ සිදු වෙන්නේ මේ සීමාව. එතකොට මේ සංඝාදිශේෂයකින් නැගී සිටින විනය කර්මයකට උපසම්පදා භික්ෂුන් වහන්සේලා 29ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට මේ සංඝාදිශේෂ අවතටපත් වෙච්ච භික්ෂුවත් එක ගත්තොත් 21 නමක්. ඒ නිසා අවමයේ පණවනවා මේ සීමාව තුල අත්පසේ දුරින් එක ගොඩාක් ළඟින් නෙමේ අත්පසේ දුරින් භික්ෂුන් වහන්සේලා 21 නමක් අත්පස කියලා කියන්නේ දෙරියන් හමාරක් රියන් දෙකහමාරක් දුරින් භික්ෂුන් වහන්සේලා 21 නමකට රැඳී සිටින්නට පුළුවන් හැකියාව ලැබෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ සීමාව අති කුද්දක සීමාවක් බවට පත් වෙනවා. ඒක එතකොට සීමාවක් නෙමෙයි ඒක අසීමාවක් බවට පත් වෙනවා. ඒ භූමිය එතකොට විනය කර්මයට කැප නැහැ. එතකොට බද්ධ සීමාවක් ඒ විදිහට පැනෙව්වත් ඒක විනය කර්මයකට කැමති නැහැ මේ අයෝග්‍ය භූමියක් බවට පත් වෙනවා. ඊළඟට තමයි අති මහති. මේ සීමාව මම කලින් කිව්වා බද්ධ සීමාවක් පනවන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි මේ දැන් ඔයයන්ට දකින්න ඔය සීමාව කියන භූමියේ යොදුන් 3ක් ප්‍රමාණය තමයි මෙතකොට මේ සීමාව කියන ප්‍රමාණය වෙන්නට ඕනේ. හරියට මේ සීමාව කියන එකේ මැද ඉඳලා යොදුන් 3ක්. එතකොට හැම පැත්තටම යොදුන් 3 සම්පූර්ණ ගත්තහම යොදුන් 3 භූමියක් තමයි දිග පළලින් යොදුන් 3ක් තමයි සම්මත කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ යොදුන් 3ට වඩා වැඩි වුණොත් එහෙම ඒක අසීමාවක් බවට පත් වෙනවා. ඊළඟට තමයි මේ සීමාව කියන එක භික්ෂුන් වහන්සේලා සම්මත කරගන්නකොට මම කියවනේ මේ වෙනම විනය කර්මයක් කරනවා කියලා. එතකොට ඔයයන්ට පේනවා ඇති දැන් මේ රූප සටහනේ ඒ සීමාව කියන භූමිය තියෙනවා. ඒ සීමාව කියන භූමිය වටේ තියෙනවා බලන්න මේ කළු පාටින් දැක්වෙනවා ඇති සීමා ගල් කියලා. එතකොට මේ සීමා ගල් වලින් තමයි මේ සීමාව කියන එක වෙන් කරලා තබන්නේ. අනිත් භූමියෙන් මේ සීමාව වෙන් කරගන්නේ මෙන්න මේ සීමා ගල් වලින්. එතකොට ඔයයන්ට පේනවා ඇති මේ සීමා ගල් මම මේ සටහනේ මේ ඊතලයක් දාලා තියෙනවා නැගෙනහිර පැත්ත. එතකොට සීමා ගල් 8ක් තියෙනවා. ඇත්තටම මේ අනු දිශාවලට වඩා මෙතනදී විශේෂයෙන් බලන්නේ ප්‍රධාන දිශා. එතකොට මේ සීමාවක් සම්මත කරගන්නකොට භික්ෂූන් වහන්සේලා කියනවා ඒකට වචනයක් නිමිත්ත කියලා කියන්නේ මෙන්න මේ සීමා ගල් වලට. ඉස්සෙල්ලම කරන්නේ මේ තමන්ගේ සීමාව සලකුණු කරගන්න. ඒකට අපි කියනවා නිමිත්ත කීර්තනය කරනවා කියලා. ඒකට වචනයක් කියනවා නිමිත්ත කීර්තනය කරනවා කියලා. එතකොට මේ සීමාව සම්මත කරගන්නකොට අපේ සීමා භූමිය අපේට වෙන් වෙච්ච භූමිය මෙපමණයි කියලා සම්මත කරගන්නකොට ඔයයන්ට පේනවා ඇති මේ සීමා ගල් වල තියෙනවා ඇත්තටම මේ බලන්නේ සටහනේ ඉහළ මේ නැගෙනහිර දිශාවට ඊතලේ දාලා තියෙනවා. ඒ දිශාවට ඊතලේ දාලා තියෙන ඒ දිශාවේ හරියට මැද මම හිතන්නේ මේ මම ඔබට මේ කර්සර් එක අරගෙන ගිහින් පෙන්වන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. මේ උඩ ඒ කියන්නේ මේ නැගෙනහිර දිශාව මෙන්න මේ නැගෙනහිර දිශාවේ මෙන්න මේ සීමා ගලේ ඉඳලා තමයි ඒ නිමිත්ත කර්ම වාක්‍යයකින් ඒ කියන්නේ මේ කීර්තනේ ඒ කියන්නේ සීමා ගල සම්මත කරන්නේ. එතකොට
ඛණ්ඩ නිමිත්ත කියලා කියන්නේ මෙන්න මේ සීමාගල් මේවා තමයි අපේ සීමාගල් කියලා කර්ම වාක්‍ය කියනකොට අපි මේ කර්ම වාක්‍ය කියාගෙන එන්නට ඕනේ මේ සීමාගලේ ඉඳලා නැගෙනහිර දිශාවේ තියෙන සීමාගලේ ඉඳලා අපි මේ ආපහු අනිත් පැත්තට නෙමෙයි යන්නට ඕනේ. හරියට තමන්ගේ දකුණු අත පැත්තට තමයි යෑම සිද්ධ වෙන්නේ. ඔරලෝසුවේ කටු කැරකෙනවා වගේ මෙන්න මේ අතර තමයි අපේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. නැගෙනහිර දිශාවේ තියෙන සීමාගල සම්මත කරගත්තයින් පස්සේ අපි ඊළඟට එනවා මේ දකුණු දිශාවට. අපි ඇත්තටම වැඩි දුරටත් එක්ක ගිනිකොන දිශාවෙත් මෙතන මේ සීමාගලක් පිහිටවනවා. අපිට ඕන මේ ගිනිකොන දිශාවේ සීමාගල සම්මත මේක තමයි අපේ සීමාව කියලා සම්මත කරන්නත් පුළුවන්. මතක තියාගන්න මේ සීමාගල් සම්මත කරද්දී කවදාකවත් සීමා නැගෙනහිර සීමා ගලින් තමයි ආරම්භ කරන්නට ඕනේ. ඒ නැගෙනහිර සීමා ගලින් ආරම්භ කරලා උතුරු දිශාවට නෙමෙයි අපි යන්නේ, දකුණු දිශාව පැත්තේ ඉඳලා තමයි ඒ සීමා ගල් එකින් එක මේ සම්මත කර ගැනීම සිද්ධ කරන්නේ. එතකොට අපි හිතමු දැන් නැගෙනහිරින් පටන් අරගෙන කවුරු හරි කෙනෙක් ඔන්න මේ ගිනිකොන දකුණ නිරිත බටහිර වයඹ දැන් ඊළඟට උතුරු දිශාවට එනවා. නැවත අපි ඊශාන දිශාවට එනවා. මතක තියාගන්න අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. මේක හරියට දාමයක් වගේ. මේ සීමාගල ඉස්සෙල්ලම අපි මේක තමයි අපේ සීමාව කියලා කර්ම වාක්‍ය කියලා සම්මත කරගෙන ඉවරලා මේ වටේට මේ සීමාගල් සම්මත කරගෙන ඇවිල්ලා අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ සීමාගලෙන් නතර වෙන්නේ නැවතත් මේ නැගෙනහිර සීමාගලට ඇවිල්ලා මෙතන තමයි අපේ සීමාව කියලා නැවතත් මේ නැගෙනහිර සීමාගල දෙවතාවක් අවසාන වතාවේදීත් සම්මත කර ගැනීමක් සිද්ධ වෙනවා. අන්න එහෙම මේ විදිහට අපි මේ ආකාරයෙන් අනුපිළිවෙලින් මේ සීමාගල් සම්මත කරගෙන ආවේ නැති වුණොත් නැවතත් මේ පෙරදිග තියෙන මේ නැගෙනහිර දිශාවේ තියෙන මේ ප්‍රධාන සීමාගල මෙහිම අනුපිළිවෙලෙන් ඇවිල්ලා සම්මත කරගත්තේ නැති වුණොත් ඒක අපිට ඛණ්ඩ නිමිත්ත බවට පත් වෙනවා. නොඇත්තන්ට මේ මං හිතන්නේ මේක තේරෙයි මේ ඒ කොටස නැවත කියවලා බලන්න. එතකොට මතක තියාගන්න මෙතනින් සීමාගල සම්මත කිරීම ආරම්භ කරලා මේ අනුපිළිවෙලට නැගෙනහිර දකුණු බටහිර උතුර නැවතත් මේ පෙරදිග තියෙන සීමාගල සම්මත කරයන් පස්සේ තමයි මෙන්න මේ සීමාව කියන භූමිය භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මයට සම්මත වෙන්නේ මූලික වශයෙන්. තවත් කර යුතු කටයුතු ගොඩාක් තියෙනවා. ඉස්සෙල්ලම මෙන්න මේ සීමාගල් සම්මත කර ගැනීම තමයි සිදු කරන්නට ඕනේ. ඒ නිසා ඒ කාරණාව මතක තියාගන්න. ඛණ්ඩ නිමිත්තට ඒ ඛණ්ඩ නිමිත්ත දෝෂය ඇති වුණොත් එහෙම මේක සීමාවක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට ඡායා නිමිත්ත. මේ සීමාගල් සම්බන්ධයෙන් කරනකොට මේ සීමාවන් සම්බන්ධයෙන් කරනකොට මේ කීර්තනය කිරීමට සුදුසු දේවල් තියෙනවා. මේ සීමාව සලකුණු කරනකොට අපි යම්කිසි ගලක හෝ එහෙම නැත්නම් ගහක හෝ ඡායාවක් අරගෙන මේක සීමාව කියලා සම්මත කරගත්තොත් මතක තියාගන්න ඒක කැප නැහැ. ඒක තමයි ඡායා නිමිත්ත. මේ සලකුණ හැටියට අපි යම්කිසි දෙයක ඡායාවක් ගත්තොත් එහෙම ඒක කැප නැහැ කියන එකයි ඡායා නිමිත්ත කියලා කියන්නේ. එතකොට ඡායා නිමිත්ත කියන කාරණාව අපි සීමාවක් හැටියට සැලකුවොත් එහෙම ඒක අසීමාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඡායාවක් කිසියම් දෙයක ඡායාවක් සීමාගලක් හැටියට එහෙම නැත්නම් සීමාවක් හැටියට පනවන්නට බෑ. ඊළඟට අනිමිත්ත කියලා කියන්නේ ਸਰව ප්‍රකාරයෙන්ම නිමිත්ත කීර්තනයේ නොකොට සම්මත කරන ලද සීමාවක්. ඒ කියන්නේ මේ සීමාවන් එකින් එකට සම්මත කරගන්නට ඕනි පිළිවෙලින්. සියලු සීමාවන් සීමාගල් සම්මත නොකරගත්තොත් එහෙම
ඒක නිමිත්ත කීර්තනය කර ගැනීමක් උනේ නෑ හරියට. ඒ නිසා ඒක සුදුසු ස්වභාවයක් බවට පත් වෙන්නේ නෑ. ඊළඟට බහිසීමේ තිතා සම්මතා. දැන් මේ සීමාවන් සම්මත කරගන්නකොට භික්ෂූන් වහන්සේලා ඒ විනය කර්මයට උපරිමයෙන් අවමයෙන් භික්ෂූන් වහන්සේලා උපසම්පදා භික්ෂූන් වහන්සේලා 4 හෝ ඊට වඩා වැඩිපුර සිටින්නට පුළුවන්. අවමයේ භික්ෂූන් වහන්සේලා 4 නමක්. කොට භික්ෂූන් වහන්සේලා වැඩිපුර උපසම්පදා භික්ෂූන් වහන්සේලා වැඩිපුර ඉන්න ප්‍රමාණයට අත්පසින් මේ සම්පූර්ණ භූමිය පුරාවටම අත්පසින් භික්ෂූන් වහන්සේලා රැඳිලා ඉන්නකොට හරි පහසුයි මේ සීමාව සම්මත කරගන්න. හරි? එතකොට කවදාවත් මේ සීමාගල් කියලා තියෙනවා. සීමාවට සීමාගල් වලට ටිකක් එහාට වෙන්න තව පුංචි ගල් වගේක් තියෙනවා මේ පොළවේ සිටුවලා ඒවට අපි කියන උපචාරගල්. කවදාකවත් මේ සීමාගල් වලින් පිට භික්ෂුන් වහන්සේලා ඉඳලා මේ සීමාවන් සම්මත කරගන්න බෑ. එතකොට මේ සීමාගල් වලින් ඇතුළට සිටින්නට ඕනේ. උන්වහන්සේලා මේ සීමාගල් වලින් එළියේ ඉඳගෙන ඒ කර්ම වාක්‍ය කිව්වොත් එහෙම ඒ සීමාව සීමාවක් බවට පත් වෙන්නේ නැහැ. නිසා මතක තියාගන්න බහිසීමේ ස්ථිතා සම්මතා කියලා කියන්නේ සීමාවෙන් පිටත ඉඳලා සම්මත කරන ලද සීමා. ඒවා අයෝග්‍ය සීමා බවට තමයි පත් වෙන්නේ. ඊළඟට නදියා සම්මතා. මතක තියාගන්න ගංගාවක බද්ධ සීමාවක් සම්මත කරගන්න බෑ. පිහිටි පොළවේ කරන බද්ධ සීමා ගංගාවක පිහිටුවන්ට බෑ. එතකොට කවුරු හරි කෙනෙක් ස්ථීර සීමාවක් ගංගාවක පිහිටෙව්වොත් එහෙම ඒක කැප සීමාවක් හැටියට පනවන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ගංගාවක අපිට සීමාවක් පිහිටුවන්න පුළුවන් ඒක ඒ වෙලාවට විනය කර්මයේ සිදු කරන වෙලාවට විතරයි. ඒවට කියනවා අපි උදකුක්කේප සීමා කියලා. ගංගාවක කවුරු හරි බද්ධ සීමාවක් පිහිටෙව්වොත් එහෙම ඒක කැප සීමාවක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට සමුද්දේ සම්මත. ගංගාවක වගේම තමයි සම්මත කරන්න බෑ. විශේෂයෙන් මහමුදේ සම්මත කරන්න පුළුවන් උදකුක්කේප සීමාවක් විතරයි. ඒ සීමා වුණත් ඒ විනය කර්මයේ කරන වෙලාවට සම්මත කරවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ විනය කර්මයේ ඉවරුනන් පස්සේ ඒ සීමාවේ මේ ඉවර වෙලා භික්ෂුන් වහන්සේලා ඒ මහමුහුදේ ඒ සීමාවෙන් ඉවත් වෙලා ගියන් පස්සේ අපි හිතමු ඒ දවස ඊළඟට ආපහු පැයකින් විතර වගේ උන්වහන්සේලා නැවතත් විනය කර්මයක් කරන්න කැමති මහමුහුදේ කියලා. එහෙමනම් උන්වහන්සේලා නැවතත් මහමුහුදේ යන්න ඕනි මේ අපි කියනවා මේ කරවටක් නෙමෙයි සමාවෙන්න මේ කකුලේ කෙන්ඩියේ ඉඳලා දනහිසත් කෙන්ඩියත් අතර ගොඩාක් වතුර නෙමේ යම්කිසි ප්‍රමාණයකට මේ අපේ කෙන්ඩියෙන් උඩට යම්කිසි ප්‍රමාණයක් වතුර තියෙන ප්‍රමාණය දක්වාම අපි මහමුහුදේ ඈතට යන්නට ඕනි. නිකන් වෙරළ ඉඳලා අපිට ඒ විනය කර්ම කරන්න බෑ. වතුරේ බැහැලා මේ කෙන්ඩියේ ඉඳලා තරමක් දුරට උඩට වතුර ඇතුලේ තමයි අපිට ජාතස්සරේ මහා සමුද්‍රේ වුණත් සමුද්‍රයේ වුණත් ඒ සීමා සම්මතය කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මං කිව්වේ දැන් අපි හිතමු මීට පැයකට කලින් තමයි මේ විනය කර්මය ඉවර කරලා උන්වහන්සේලා නැවත ගොඩට නැවතත් ආපහු විනය කර්මයක් කරන්න අවස්ථාව යෙදුනොත් එහෙම නැවතත් මුහුදට ගිහිල්ලා ආපහු නැවතත් අලුතින්ම ඒ සීමාව සම්මත කරගෙන තමයි මේ ඒ විනය කර්මයේ දෙවෙනි වතාවේ කරන්න ඕනේ. කලින් අපි එකක් සම්මත කළා කියලා ඒක ඒ විනය කර්මයේ වෙලා
වෙලාවේ පමණයි ඒක සම්මත වෙලා වේ. ස්ථීරව බද්ධ සීමාවක් සම්මත කරන්නට බෑ. ඊළඟ තමයි ජාතස්සරේ සම්මතා. ජාතස්සරේ කියලා කියන්නේ ඉබේ හටගත්ත විලක ස්ථීර සීමාවක් සම්මත කරන්න බෑ. උදකුක්කේප සීමාවක් සම්මත කරන්න පුළුවන්. මේ ඒක ඒ වෙලාවට විතරයි. ඒ විනය කර්මයේ පවතින වෙලාවේදී ඒ සීමාව සම්මතයි. විනය කර්මය ඉවර කළ භික්ෂුන් වහන්සේලා ඒ සීමාවෙන් එළියට ආවෙන් පස්සේ නැවතත් ඒක සීමා කියන ගණයෙන් බැහැර වෙලා යනවා. එතකොට මතක තියාගන්න ගංගේ මුහුදේ ඉබේම හටගත්වන්ට බෑ පනවන්ට පුළුවන් ඒ විනය කර්මය සිදු කරන වෙලාවෙදි පමණක් පනවන්ට පුළුවන් වෙන්නේ උදකුක්කේප සීමාවක්. එහෙම නැත්නම් අබද්ධ සීමාවක්. ඊළඟ කාරණාව තමයි 10 වෙනි අයෝග්‍යතාවය තමයි සීමා අය සීමං සම්බින්දන්තේන සම්මතා. දැන් බලන්න මේ සටහනට නැවතත් අවධානය යොමු කරලා බලන්න අපි දැන් හිතමු කලින් අවස්ථාවේ ඔය ඇත්තන්ට උදාහරණයක් දීලා තියෙනවා මේ පොතේ. නමුත් මම මේ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්නම් මේ සටහන අනුව. බලන්න මේ සටහනේ ඔය ඇත්තන්ට පේනවා දැන් මේ නැගෙනහිර දිශාවේ සීමා ගල කියන එක සඳහන් කරලා තියෙන ඒ රූප සටහන ඔය ඇත්තන්ට පේනවා. දැන් අපි හිතමු මේ කියන සීමාව කලින් සම්මත කරලා තියෙනවා. අපි හිතමු තව කාලයකට පස්සේ අලුතින් සීමාවක් සම්මත කරනවා. ඒ අලුතින් සීමාව සම්මත කරනකොට අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් ඒ අලුත් සීමාව අපි හිතමු මේ උපචාර ගල් වලින් එළියේ සම්මත කරගෙන යනකොට අපි කියමු ඒ සීමාවේ සීමා ගල් හැටියට කවුරු හරි කෙනෙක් මේ උපචාර ගල් ගත්තා කියලා. දට නැවතත් අහන්න දැන් මේකේ මේ සීමා ගල් කියලා වෙනම තියෙනවා උපචාර ගල් කියලා වෙනම තියෙනවා. එතකොට අලුතින් අපි හිතමු මේ සීමාවට පිටින් සීමාවක් සම්මත කරන්න යනකොට කවුරු හරි කෙනෙක් මේ ප්‍රධාන ගල් හැටියට උපචාර ගල් ගත්තා කියලා හිතමු. එතකොට මේ උපචාර ගල් අරගෙන ඒවා සීමා ගල් හැටියට සලකලා කවුරු හරි මේ ගල් වෙන්න ඕනේ නැහැ. මේ භූමියේ යම් කිසි තැන මේ උපචාරයේ කියන භූමියේ යම් කිසි තැනක අපි හිතමු මේ සීමා ගල් ප්‍රධාන ගල් පිහිටුවා කියලා. එතකොට දැන් මේ මුල් තිබිච්ච සීමාවට අර පසුව පිහිටන සීමාව අතර එතකොට මේ එතන මේ ඛණ්ඩනයක් වෙනවා. ඛණ්ඩනයක් කියන එකෙන් මම අදහස් කළේ එකකට එක අර අතිපිහිත වෙනවා. මම හිතන්නේ තේරෙනවා ඇති. එකකට එකක් උඩින් පිහිටනවා. අන්න ඒ විදිහට අතිපිහිත වෙන්නට බෑ. කවදාකවත් මේ කියන සීමා භූමියෙන් ගොඩක් යම්කිසි ප්‍රමාණයක් ඈතට යන්නට ඕනේ අලුතින් සීමාවක් පිහිටනවා නම්. දැන් බලන්න මේ මං හිතන්නේ ඔයයන්ට මේ පොතේ තියෙන උපමා උදාහරණෙත් පැහැදිලි වෙයි. සීමාවෙන් සීමාව මිශ්‍ර කොට සම්මත කරන ලද සීමාව අයෝග්‍ය සීමාවක් බවට පත් වෙනවා. එතකොට මිශ්‍ර වෙනවා. මේ පරණ සීමාවට අලුත් සීමාව මිශ්‍ර වෙනවා. බද්ධ වෙනවා. බද්ධ වෙන්න බෑ. ඒක බද්ධ වුණොත් එහෙම ඒක අසීමාවක් බවට පත් වෙනවා. බලන්න පැරණි විහාරයක පූර්ව දිශාවෙන්, ඒ කියන්නේ නැගෙනහිර දඹගසක්ද අඹගසක්ද වේ. අඹගසින් පශ්චිම දිශාවෙහි දඹගස පිහිටියේ වේ. එතකොට ඔය කියන විදිහට මේ සීමාගල කියන එකේ තමයි මේ අඹගහ කියන එක කියන්නේ. පශ්චිම දිශාවේ කියලා කියන්නේ පිටිපසින්. එතකොට මේ උපචාර ගල තමයි දඹගහ කියලා කියන්නේ. එතකොට එම විහාරේ
සීමාව එම විහාර සීමාව දඹගස ඇතුළත් කොට අඹගස නිමිත්ත වශයෙන්ගෙන සම්මත කරන ලද වේ. බලන්න විහාර සීමාව උපචාර ගල හැටියට දඹගස ගත්තේ සීමා ගල හැටියට ගත්තේ අඹගස. පසුව විහාරයට පූර්ව දිශාවෙන් සීමාවක් සම්මත කරන්න උන් විසින් ඔන්න බලන්න දැන් සීමා ගල තමයි අඹගහ උපචාර ගල තමයි දඹගහ. පස්සේ සීමාවක් සම්මත කරන්න යන අය විසින් මෙන්න මේ කියන අඹගහ උපචාරයේ හැටියට අරගෙන දඹගහ එහෙම නැත්නම් උපචාරයේ හැටියට තිබිච්ච දඹගහ නිමිත්ත හැටියට අරගෙන සීමාවක් සම්මත කරගත්තොත් අන්න ඒක සීමාය සීමං සම්බින්දං තේන සම්මතා. එක සීමාවක් අනික් සීමාවෙන් බිඳලා සම්මත කරපු සීමාවක් බවට එහෙම නැත්නම් අසීමාවක් බවට මේකපත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ සීමාවක් මෙහිම බද්ධ වෙන විදිහට සීමා සම්මත කරන්නට බෑ. එහෙම වුණොත් ඒක අසීමාවක් බවට පත් වෙනවා. සීමාය සීමං අජ්ජෝත්තරන්තේන සම්මතා. කලින් තිබිච්ච සීමාවට අපි හිතමු දැන් මේ තමයි සීමාව. මේ සීමාව ඇතුළත් වෙන විදිහට මේ සීමාවේ යම්කිසි කොටසක් ඇතුළත් වෙන විදිහට යම්කිසි ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් මේ සීමාවේ ඇතුළත් වෙන විදිහට සීමාවක් සම්මත කරන්නට බෑ. සීමාවක් සම්මත කරන්න ඕන නම් මේ කලින් තිබිච්ච සීමාව උගුල්ලනවා කියලා කියන්නේ මේ සීමාව විනය කර්මයක් මගින් මේ සීමාව අසීමාවක් බවට පත් කරලා ඉවර වෙලා තමයි නැවත අලුතින් සීමාවක් බවට පත් කරන්නට පුළුවන් වෙන්නේ. අලුතින් සීමාවක් සම්මත කරගන්නට පුළුවන් වෙන්නේ. මේ සීමාවේ යම්කිසි කොටසක් ඇතුළත් වෙන පරිදි අලුත් සීමාවක් පිහිටවනවා නම් ඒක යෝග්‍ය සීමාවක් බවට පත් වෙන්නේ නැහැ කියන එක සිහි තබා ගන්නට ඕනේ. පැරමි සීමාව තිබූ තැනම තවත් සීමාවක් සම්මත කළ යුතු නම් මුල් සීමාව උගුලුවා එසේ කළ යුතුයි. හරි? මෙන්න මේ කියන කාරණා 11න් යම්කිසි මේ කියන කාරණාවකින් සීමා සම්මතයක් සිදු කරනකොට ඒ සීමාවේ යම්කිසි මේ කියන කාරණා 11න් එකක් හරි පිහිටියොත් එහෙම සීමා සම්මතයක් තුලින් මේ යම්කිසි දෝෂයක් පිහිටියොත් එහෙම මතක තියාගන්න. ඒ සීමාව සීමාවක් බවට පත් වෙන්නේ නැහැ අසීමාවක් බවට පත් වෙනවා. ඒක සුදුසු භූමියක් බවට පත් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා 11න් බැහැර වෙච්ච සීමාව තමයි සංඝ කර්මයකට සුදුසු සීමාවක් බවට පත් වෙන්නේ. එhmenan ඔන්න ඔය විදිහට තමයි ඒ සීමා සම්මතයේ සම්බන්ධයෙන් විනයානුකූලව අත්හල යුතු 11 කාරණා බවට පත් වෙන්නේ. ඊළඟට තමයි මේ සීමාවන් ගැන කතා කරනකොට ත්‍රිවිධ සම්පත්තියක් ගැන කතා වෙනවා. නිමිත්ත සම්පත්තිය, පරිස සම්පත්තිය, කම්ම වාචා සම්පත්තිය. එතකොට දැන් මං කියවනේ මේ නිමිත්ත කියලා කියන්නේ මෙන්න මේ සීමාගල් කියන එකයි. එතකොට මේ නිමිත්ත තමයි ඉස්සෙල්ලාම සම්මත කරන්නේ. අපි ඒකට කියනවා සීමාව සම්මත කරනවට අපි කියනවා නිමිත්ත කීර්තනය කරනවා කියන එක. එතකොට මෙන්න මේ නිමිත්ත හැටියට මේ සීමාව සලකුණ හැටියට අපිට ගන්න පුළුවන් කාරණා 8ක් පෙන්නලා තියෙනවා විනය තුල. මේ නිමිත්ත හැටියට මේ සීමාව හැටියට ගන්න පුළුවන් කාරණා 8ක්. බලන්න 136 පිටුවේ සඳහන් වෙනවා පබ්බත නිමිත්ත. මම මේවා ගැන විස්තර මේ ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. ඔය ඇත්තන්ට විස්තරේ තියෙනවා 137 පිටුවේ කියවන්න පුළුවන්. මේ සීමාව හැටියට එහෙම නැත්නම් නිමිත්ත හැටියට පර්වතයක් ගන්න පුළුවන්. ඊළඟට බලන්න පාසාන නිමිත්ත. මේ සීමාව හැටියට මේ දිශාවන්ට පිහිටවන්න පුළුවන් මේ සීමාව හැටියට පාසාන ගන්න පුළුවන්. ගල් ගන්න පුළුවන්. පාෂාණ කියලා කියන්නේ ගල්. පර්වතයක් ගන්න පුළුවන්, පාෂාණ ගන්න පුළුවන්. එතකොට මේ පර්වතයේ මේ පාෂාණ සමහර වෙලාවට ස්වභාවයෙන්ම තියෙන දේවල් වෙන්නත් පුළුවන්. ස්වභාවිකම භූමියේ පිහිටලා තියෙනව වෙන්නත් පුළුවන්.
එහෙම නැත්නම් දැන් ඔය ඇත්තෝ විහාරස්ථානයකට ගියාන් පස්සේ සමහර වෙලාවට දැකලා ඇති බොහොම ලස්සනට සකස් කරන ලද මේ හැඩයෙන් යුතු ඒ සීමා ගල් වටේට පිහිටලා තියෙනවා. දැන් ඔය ඇත්ත සීමාවකට ගියන් පස්සේ පොඩ්ඩක් මේවා ගැන බලන්න. මේ තමයි සීමා ගල. මේ තමයි උපචාර ගල්. එතකොට බලන්න එතකොට පාසාන නිමිත්තක් සීමාව හැටියට නිමිත්ත හැටියට අරගන්න පුළුවන්. වන නිමිත්ත. මෙන්න මේ සීමාව හැටියට එතන කියනවා මේ යටත් පිරිසෙන් ගස් 4ක් 5ක්වත් ඇති මේ ඒ වනාන්තරයක් කියන එක වන නිමිත්ත කියලා කියන්නේ මේ වනයේ තියෙන මේ ගස් ගන්නට පුළුවන් මේ සීමා හැටියට සීමාව හැටියට නිමිත්ත හැටියට. ඊළඟට තමයි රුක්ක නිමිත්ත. වනයක් වගේම වනේ සමා වෙන වනය කියන එක ගන්නත් පුළුවන් වගේම තමයි මේ ගස් කිහිපයක් තියෙන වනය මේ සීමාව හැටියට ගන්න පුළුවන් වගේම තමයි. එහෙම නැත්නම් ගහක් අපිට ගන්න පුළුවන් සීමාව හැටියට නැත්නම් නිමිත්ත හැටියට. මග්ග නිමිත්ත. අපිට මේ සීමාව හැටියට නිමිත්ත හැටියට මාර්ගයක් ගන්නටත් පුළුවන්. ඒ මාර්ගවල දිග ප්‍රමාණ එහෙම සඳහන් කරලා තියෙනවා. හැඩහුරු එහෙම සඳහන් කරලා තියෙනවා. පොතේ කියවලා ඔයයන්ට තේරුම් ගන්න පුළුවන්. මේක අපි ඇත්තටම මේ නිමිත්ත කියලා කියන්නේ සලකුණු කරන ලබන විශේෂ ඒ සීමාවට තමයි අපි මේ සලකුණු කරන ලබන විශේෂ ඒකට අපිට කියන්න පුළුවන්. නිමිත්ත කියන වචනයම තමයි ඇත්තටම අපි සාකච්ඡා කරෙන්නෙම ඒ වචනයම තමයි අපි සීමා සලකුණු කිරීමක් තමයි සිදු වෙන්නේ. සීමා සලකුණු කරනකොට පාරක් වුණත් ගන්න පුළුවන් කියනවා මේ නිමිත්ත හැටියට. ඊළඟට වම්මික නිමිත්ත කියලා කියන්නේ ඒ සලකුණු කරන සීමාවේ ඒ සලකුණ හැටියට ගන්න පුළුවන් තුඹසක් ගන්නත් පුළුවන්. නිමිත්ත හැටියට තුඹසක් ගන්නත් පුළුවන්. ඊළඟට තමයි නදී නිමිත්ත. ඒ සලකුණ හැටියට අපිට ගංගාවක් ගන්නත් පුළුවන් කියන එක සඳහන් කරනවා. හැබැයි ඒ ගංගාව අවුරුද්දේ හැමදාම වතුර ගලා යන ගංගාවක් වෙන්නට ඕනේ. වියලි කාලයට ඒ ගංගාව හිඳිලා යනවනම් ඒ ජලපහර හිඳිලා යනවනම් ඒක සුදුසු නිමිත්තක් හැටියට සලකුණු වෙන්නේ නැහැ. ඒ ගංගාව වසර හැමදාම වතුර ගලාගෙන යන ගංගාවක් වෙන්නට ඕනේ. ඊළඟට උදක නිමිත්ත. මේ ගන්න සලකුණු හැටියට ජලය ගන්නටත් පුළුවන්. ඒ කියන්නේ මේ දැන් අපි හිතමු මෙන්න මේ සීමා ගල් කියන මේ ප්‍රදේශය තුල මේ සලකුණ ප්‍රදේශය තුල අපි වලක් හාරලා ඒ වලේ අපිට ජලය රැඳිලා තියෙනවා නම් ඒ විනේ කර්මය කරලා මේ නිමිත්ත කීර්තනය කරලා මේ සීමාව සම්මත කරන වෙලාව වෙනකන් සීමාව සම්මත කරලා ඉවර වෙන වෙලාව වෙනකන් ඒ වලයක් කපලා ඒ වල ඇතුලේ වතුර බැහැලා යන්නේ නැත්තම් ඒ වතුර ගේන්න ඕන කොහොමද කියන එකත් කියනවා. ගලා නොයන පොකුණු විල් ආදියෙන් ගත්ත ජලය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවේ ලිඳක් කපලා ඒ ලිඳෙන් ගත්ත වතුර ටිකක් වෙන්නත් පුළුවන්. ඒ වෙලෙම ගත්ත වතුර ටිකක් අරගෙන අර වල ඇතුළට ඒ වතුර ටික පුරවලා ඒ සීමාව සම්මත කරන තෙක් ඒ වතුර හිඳිලා යන්නේ නැත්නම් එතන උදක නිමිත්ත කියන එක සලකුණ හැටියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්ත හැටියට මතක තියාගන්න එහෙනම් මෙන්න මේ කියන කාරණා 8 ගන්න පුළුවන්. ඒ සලකුණ හැටියට පර්වතයක් ගන්න පුළුවන්, ගලක් ගන්න පුළුවන්, වනාන්තරයක් ගන්න පුළුවන්, ගහක් ගන්න පුළුවන්, මාර්ගයක් ගන්න පුළුවන්, ඊළඟට තුඹසක් ගන්න පුළුවන්, ඊළඟට වතුර හිඳෙන්නේ නැති ගංගාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවේ කපාගත් ලිඳකින් හෝ එහෙම නැත්නම් වතුර හිඳෙන්නේ නැති ගලා යන්නේ නැති පොකුණකින් ස්වභාවිකවම හටගත්ත පොකුණකින් අරගත්ත වතුර වලක පුරවලා යම් කිසි ප්‍රමාණයක පොඩි වලක පුරවලා විනේ සීමා සම්මත විනය කර්මයක් සිදුවන වෙලාවේදී ඒ වතුර ටික බැහැලා යන්නේ නැත්තම් අන්න ඒක සලකුණක් හැටියට නිමිත්ත හැටියට ගන්න පුළුවන්. ඒක තමයි නිමිත්ත කියලා කියන්නේ. ඊළඟට පරිස සම්පත්තිය.
පරිස සම්පත්තිය කියලා කියන්නේ අපි දන්නවා දැන් මේ සීමා සම්මතයක් සිදු කරනකොට බොහෝ වෙලාවට දැන් අපි කියමු දැන් මේ කොළඹ නගරයේ අපි කියමු යම්කිසි විහාරයක සීමාවක් සම්මත කරනවා කියලා. එතකොට මේක ගොඩාක් ටිකක් විස්තර වශයෙන් ඇත්තටම ඔය ඇත්තන්ට ලොකුවට දැනගන්න අවශ්‍ය නැහැ. මම දන්නේ නැහැ ඇත්තන්ට කොහොමද මේක පැහැදිලි වෙයිද කියන එක. නමුත් මම මේක කියනවා පොඩ්ඩක් විමසිල්ලෙන් අහගෙන ඉන්න. අපි කියමු දැන් මේ කොළඹ නගරයේ සීමාවක් සම්මත කරන්නට අවශ්‍යයි එක විහාරයක. එතකොට ඒ විහාරය රජය මගින් නීත්‍යානුකූලව විහාරයක් කියලා සම්මත කරලා තියෙනවා නම් ඇත්තට ඒක අපි විහාර සීමාව ඇතුළත ඉන්න හැම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම ඒ සීමා සම්මත කරන විනය කර්මයේ සිදුවෙන වෙලාවේදී එතෙන්ට සම්බන්ධ වෙන්නට ඕනේ. එන්ට බැරි භික්ෂුවක් ඉන්නවා නම් උන්වහන්සේගේ ඡන්දේ හරි එතනට අරගෙන එන්නට ඕනේ. අපි කියමු ඒ විදිහට විශේෂයෙන් විහාරයක් හැටියට රජයෙන් හෝ කවුරු හරි කෙනෙක් ඒක ඒ භූමිය මැනලා සම්මත කරලා දීලා නැත්නම් බොහෝ වෙලාවට අපි මතක තියාගන්නට ඕනේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ට ඒ හැම පන්සලකම ඉන්න භික්ෂූන් වහන්සේලාට ඒ අදාළ විහාරයේ අවට තියෙන ඇත්තට මේ කොළඹ දිස්ත්‍රික්කය කියලා ගන්නට බෑ. අපි කියමු යම්කිසි ගමක් කියලා. අපි පොතේ ඒ සඳහනට එමු. මං හිතන්නේ ඒක පැහැදිලි වෙයි. 138 පිටුව බලන්න. කිසියම් ගාමශ්‍රේෂ්ඨයක් සීමාවක් සම්මත කරනු කැමැත්තහු විසින් සාමන්ත විහාරයන්හි භික්ෂූන්ගෙන් ඒ විහාරයන්හි සීමාන්තරය අසා දැනගෙන බද්ධ සීමා ඇති විහාර සීමාවන්හි සීමාන්තරිකයේද බද්ධ සීමා නොමැති විහාර සීමාවන්හි උපචාරයේද තබා දිසාචාරික භික්ෂූන් නැහැසිරෙන අවස්ථාවේ සීමා සම්මතය කළ යුතුය. මම හිතන්නේ එතකොට තවත් අපහැදී වෙන්න පුළුවන්. කෙසේ නමුත් මතක තියාගන්න සීමාවක් සම්මත කරනකොට අපි කියමු යම්කිසි ගමක සීමාවක් ගමක තියෙන පන්සලක සීමාවක් සම්මත කරනවා. එතකොට ඒ ගමේ අර ඒ පන්සලට අමතරව තවත් පන්සල් තියෙනවනම් අපි හිතමු යම්කිසි ගමක් ගන්නවා. ඒ ගම ඇතුලේ තවත් පන්සල් තියෙනවනම් ඒ පන්සල් වලත් සීමා සම්මත කරලා තියෙනවනම් අපි ඒ පන්සල් වලට ගිහිල්ලා ඒ පන්සලේ තියෙන ඒ සීමාවේ ප්‍රමාණය කොච්චරක් දුරට ඒ සීමාව සම්මත කරලා තියෙනවද කියලා අපි දැනගන්නට ඕනේ. අපි හිතමු ගමෙත් යම් කිසි දුරකට එනකන් ඒ සීමාව මහා සීමාවක් සම්මත වෙලා තියෙනවා නම් ඒ පන්සලේ අපි මේ මහා සීමාව කොයිතරම් දුරට පනවලා තියෙනවද කියලා අපි බලන්නට ඕනේ. ඒ ගම ඇතුලේ. එතකොට ඒ මහා සීමාවට ඇතුළත් නොවන විදිහට තමයි අපි අපේ විහාරේ ඒ සීමාව සම්මත කරගන්නට ඕනේ. එතකොට ඒ සාමාන්ත විහාරය කියලා කියන්නේ අවට තියෙන විහාර. එතකොට අපි හිතමු ඒ අවට විහාරවල සීමාව අපේ සීමාවට බාධාවක් වෙන්නේ නැත්නම් අන්න එතකොට මතක තියාගන්න අපිට ඒ සීමාව සම්මත කරගන්න පුළුවන්. ඒ වගේම ඒ අපි සීමාව සම්මත කරන වෙලාවේදී ඒ අවට තියෙන භික්ෂූන් වහන්සේලාට අපි දැනුම් දෙන්නට ඕනේ අපි මෙන්න මෙහිම සීමාවක් සම්මත කරනවා. අපේ විහාරස්ථානයේ සීමාව හැටියට සලකලා අපේ මේ විහාරස්ථානයේ අපි සීමාවක් සම්මත කරනවා. එතකොට ඒ විහාර භූමිය සම්පූර්ණයෙන්ම ගම ගත්තොත් එහෙම ඒ ගම සම්පූර්ණ ගමක් හැටියට ඒක විසුම් ග්‍රාමයක් හැටියට ගත්තොත් එහෙම
අපි අර අනික් පන්සලේ ඉන්න හාමුදුරුවොත් අපේ විනය කර්මයට සහභාගී කරවා ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපේ විහාර භූමිය විතරක් අපි සීමාව හැටියට සලකලා ඒ විහාර භූමි සීමාව ඇතුලේ සීමාවක් සම්මත කරනවා නම් අනිකුත් පන්සල් වල හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. හැබැයි අපි අපේ ගොදුරු ගම හැටියට සම්පූර්ණ ගම ගන්නව නම් ඒ ගම අවට තියෙන භික්ෂූන් වහන්සේලා විහාරස්ථාන හැම එකකම භික්ෂූන් වහන්සේලා උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඒ සීමාව සම්මත කරන විනය කර්මය සිදු කරන වෙලාවදී එතනට සම්බන්ධ කරගන්නට ඕනි. මේ කියපු මේ කාරණාවේ යම්කිසි නොතේරෙන කමක් තියෙනවා නම් මම කියනවා දැන් පොඩ්ඩක් අහන්න මේ පරිස සම්පත්තිය කියන කාරණාව තුල. අවස්ථාව දෙනවා මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් විමසන්න. මම හිතන්නේ ගැටලුවක් නැහැ කියන එකයි මට එකකින් තේරෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අවසානයේදී හරි විමසන්න කියන එක මතක් කරනවා. ඊළඟ කාරණාව තමයි කම්ම වාචා සම්පත්තිය. කම්ම වාචා සම්පත්තිය කියලා කියනකොට කර්ම වාක්‍ය කියලා තමයි මේ සීමාවන් සම්මත කරන්නට ඕනේ. ඒ කර්ම වාක්‍ය කියද්දී කියන්න ඕන කර්ම වාක්‍යයේ සඳහන් කරලා තියෙනවා සමාන සංවාස සීමා සම්මුතිය, ඊළඟට පිචීවරේන අවිප්පවාස සීමා සම්මුතිය. මෙන්න මේ සීමා සම්මුතිය කරනකොට මෙන්න මේ කර්ම වාක්‍ය දෙක කියලා තමයි ඒ සීමාවන් සම්මත කරගන්නට ඕනේ. සමාන සංවාස සීමාව කියලා කියන්නේ මතක තියාගන්න ඔයයන්ට බලා ගන්න පුළුවන් 140 පිටුවේ. ඇත්තට මේ සීමාවක් සම්මත කරන්නේ මතක තියාගන්න සීමා සම්මතයක ප්‍රධාන අරමුණ වෙන්නේ සංඝයාගේ සාමග්‍රිය. ඒ කියන්නේ එක විහාරයක වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාගේ සමගියෙන් තමයි මේ භූමිය සම්මත කරගන්නට ඕනේ. අපි හිතමු ඒ භික්ෂූන් වහන්සේලා යම් කිසි ආකාරයකින් සමගි නැත්තම් එතකොට අපි කියනවා උන්වහන්සේලා මේ සමාන සංවාස සීමාවක් සම්මත කරන්න බැහැ කියලා කියනවා. මොකද මේ සංඝ සාමග්ගියක් එතන නැති නිසා. බලන්න 140 පිටුවේ සමාන සංවාස සීමා කියලා සඳහන් වෙනවා. මෙහි ඒකාවාසික භික්ෂූන් යනුවෙන් මැද ඡේදේ බලන්න ගැනෙනුයේ සමාන සංවාසක භික්ෂූන් වහන්සේය. සමාන සංවාසක යන පදෙහි අර්ථය පැහැදිලි කරන සමන්තපාසාදිකා විනය අට කතාව ඒකං කම්මං ඒකුත්තේසෝ සමසික්ඛතානි අයංතාව සංවාසෝ සමාන සංවාසෝ ඒතේසන්ති සමාන සංවාසකායයි සඳහන් කෙරේ. එකට විනය කර්ම කරන එකට පාමුක් දෙසන සමාන ශික්ෂාවන්හි හික්මෙන භික්ෂු පිරිස සමාන සංවාසක නමින් හැඳින්වේ. විනය කර්ම එකට කරන ඊළඟට එකට ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කරන එක සමාන ශික්ෂාපදයන්ගෙන් ඒ කියන්නේ ඒ ශික්ෂාවන් හැමෝම රකින්න ශික්ෂාවන් එකයි. සමාන ශික්ෂාවන්ගේ හික්මෙන භික්ෂු පිරිස තමයි සමාන සංවාසික නමින් ගැනෙන්නේ. එතකොට අපි හිතමු මේ කියන සමාන සංවාසකයන්ගෙන් වෙන් වෙච්ච පිරිස නානා සංවාසකයෝ හැටියට සලකනවා. ඒ කියන්නේ එකට විනය කර්ම කරන්නේ, එකට ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ. ඒ කියන්නේ සමගි නැහැ. සමගි නැති වෙනකොට ඒ අය නානා සංවාසිකයෝ බවට පත් වෙනවා. කරුණු දෙකක් නිසා එක් පිරිසක් තවත් පිරිසකින් වෙන්ව නානා සංවාසික වේ. බලමු මේ නානා සංවාසික භාවයට පත් වෙන්න කරුණු දෙක මොකක්ද කියලා. සංඝ කර්මයන්ගෙන් වෙන්වීමත් ආගමික හෝ විනය පිළිගැනීම් වලින් වෙන්වීමත් ඒ දෙකරුණයි. සංඝ කර්මයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ
ඇත්තටම ගත්තොත් එහෙම මේ ඒ අය එක පිරිසක් වෙන් වෙනවා කියන්නේ එක පිරිසක් සංඝ කර්ම වලට සම්බන්ධ වෙනවා තව පිරිසක් ඉන්නවා එයාලගේ සංඝ කර්මයට සම්බන්ධ වෙන්නේ නැහැ. එයාලා වෙනම සංඝ කර්මී කරනවා. එතකොට ඒක නානා සංවාසික වෙනවා. ඊළඟට තියෙනවා කම්ම නානා සංවාසික. ඒ කියන්නේ වෙන වෙනම වර්ග වෙලා විනය කර්ම කරනවා. පන්සලේ ඉන්න හාමුදුරුවෝ කොටස් දෙකකට බෙදිලා එක පිරිසක් වෙනම විනය කර්ම කරනවා තව පිරිසක් වෙනම විනය කර්ම කරනවා. එතකොට ඒක කම්ම නානා සංවාසක වෙනවා. දැන් හාමුදුරුවෝ පන්සලේ දෙකොටසක් බෙදෙනවා. එයාලගේ තියෙන දෘෂ්ටි වශයෙන් එයාලා වෙනස්. සමහරු මේ දෘෂ්ටි ඒ දෘෂ්ටිය බැසගෙන ඉන්නවා. සමහරු දැන් බලන්න දැන් අනුරාධපුරයේ යුගයේ හිටියා අභයගිරි භික්ෂුන් වහන්සේලා හිටියා මහා සාංගික භික්ෂුන් වහන්සේලා හිටියා මහා විහාරික භික්ෂුන් වහන්සේලා හිටියා. එතකොට මේ අය දෙපිරිසක්. එයාලගේ ලබ්ධීන් වෙනස් වෙනවා සමහර වෙලාවට. අන්න ඒ විදිහට එක පන්සලේම භික්ෂුන් වහන්සේලා ගන්න දෘෂ්ටි වෙනස් වෙනවා නම් ඒ අය කොටස් දෙකක්. එතකොට ඒක ලද්දි නානා සංවාසක බවට පත් වෙනවා. සමාන සංවාසක සීමාව කියලා කියන්නේ මේ විදිහට කම්මනානා සංවාසකත් නැති ලබ්ධි වශයෙන් වෙන් වෙලාත් නැති හැමෝම එකට එකතු වෙලා විනය කර්ම කරනවා නම් ඒ විහාරේ අන්න ඒක සමාන සංවාස සීමාවක් බවට පත් වෙනවා. එතකොට සමාන සංවාස සීමා සම්මුතියක් දෙන්නේ මොකටද? පන්සලේ ඉන්න හැම භික්ෂූන් වහන්සේ කෙනෙක් උපසම්පදා භික්ෂුවක්ම ඒ සමාන සංවාස සීමා සම්මුතිය ලබලා තියෙනවා නම් ඒ සීමාව තුල සීමාව සම්මත කරනකොට උන්වහන්සේලා හැම දිනාම ඒ සීමාවට එකතු වෙන්නට ඕනේ විනය කර්මයක් සිදු කරන වෙලාවට එක උන්වහන්සේලාට සහභාගී වෙන්න බැරි නම් ඡන්දය හෝ ඒ වෙලාවේ දීලා ඒ විනය කර්මයට අනුග්‍රහය දක්වන්නට ඕනේ. ඒ විනය කර්මෙන් බැහැර වෙලා ඉඳීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි සමාන සංවාස සීමාව කියලා කියන්නේ. සීමා සම්මුතිය තුලින් වෙන්නේ සංඝයාගේ සමගිය ආරක්ෂා වීමක් ඒ තුලින් සිද්ධ වෙන්නේ. තිචීවරේන අවිප්පවාස සීමා සම්මුතිය බලන්න 141 වෙනි පිටුවේ දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂා පදයක් තියෙනවා. උන්වහන්සේලාට අරුණ නැගෙන වෙලාවට තුන් සිවුරෙන් වෙන් වෙලා වාසය කරන්න බෑ. තුන් සිවුර උන්වහන්සේලාගේ අත්පසේ තියෙන්නට ඕනි අරුණ නැගෙන වෙලාවට. එතකොට තුන් සිවුර කියලා කියන්නේ තනිපට සිවුරත් අඳන සිවුරත් දෙපට සිවුරත් කියන මේ තුන් සිවුරම භික්ෂුන් උපසම්පදා භික්ෂුවක් සතු වෙන්නට ඕනේ. දැන් හිතමු මේ ත්‍රිචීවරේන අවිප්පවාස සීමා සම්මුතියෙන් මේ සීමාව සම්මත කරලා තිබුණොත් එහෙම එතකොට අපි හිතමු දැන් අද සීමාවේ යම්කිසි විනය කර්මයක් සිදු වෙනවා. අපි හිතමු මොකක් හරි උපසම්පදා විනය කර්මයක් කියලා. දැන් මේ සීමාව සම්මත කරන වෙලාවේදී මේ බද්ධ සීමාව සම්මත කරන වෙලාවේදී උන්වහන්සේලා ත්‍රිචීවරේන අවිප්පවාස සම්මුතිය දීලා තියෙනවා. ඒ සම්මුතියට අදාළ කර්ම වාක්‍ය කියලා තියෙනවා. එතකොට අපි අද මේ විනය කර්මය කරන වෙලාවේදී අපි හිතමු අරුණ නැගෙනවා. එතකොට යම් ඕනම භික්ෂු දැන් අරුණ නැගෙන වෙලාවට හැම භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් ළඟම තුන් සිවුරු තියෙන්නට ඕන. හැබැයි තිචීවර අවිප්පවාස සීමා සම්මුතියෙන් ඒ සීමාව සම්මත කරලා තියෙනවා නම් අරුණ නැගෙන වෙලාවේදී ඒ තුන් සිවුර නොතිබුණාට ඒක ගැටලුවක් නැහැ කියන එකයි මේකෙන් සඳහන් වෙන්නේ. ඒක ඔය ඇත්තන්ට ඒ තිචීවරේන අවිප්පවාස සීමා කියන එක කියුවෙන් පස්සේ තේරුම් ගන්නට පුළුවන් වෙයි. මම හිතන්නේ 141 වෙනි පිටුව කියවනකොට ඔය ඇත්තන්ට යම්කිසි අවබෝධයක් ගැනීමේ හැකියාව ලැබේ. ඊළඟට අපි යමු සීමා ප්‍රභේද. සීමා ප්‍රභේද කියනකොට අපි මේක කලිනුත් සඳහන් කළා. බද්ධ සීමාව කියලා කියන්නේ මහ පොළවේ පිහිටි පොළවේ පිහිටුවන සීමා. අබද්ධ සීමාව කියලා කියන්නේ අබද්ධ සීමා කියලා කියන්නේ ආරණ්‍ය නදී මුහුදු වැව් ආදීෙහි පොකුණු ආදීෙහි ස්වභාවිකව හටගත්ත පොකුණු ආදීෙහි පිහිටුන ලද සීමා. බද්ධ සීමා ආපහු කොටස් දෙකකට බෙදෙනවා. අපි අර කලින් කිව්වා වගේ සමාන සංවාස සීමා
ඊළඟට තිචීවරේන අවිපවාස සීමා. මේ මතක තියාගන්න මේ සමාන සංවාස සීමා සම්මුති කර්ම වාක්‍යයනුත් තිචීවරේන අවිපවාස සීමා සම්මුති කර්ම වාක්‍යයනුත් මේ සීමාව බද්ධ සීමාව සම්මත කර ගැනීමක් සිද්ධ කරනවා. ඊළඟට මේ ඒ බද්ධ සීමා අබද්ධ සීමා සම්බන්ධයෙන් 142 පිටුවෙත් යම්කිසි විස්තරයක් සඳහන් වෙනවා. ඊළඟට 143 පිටුවට එනකොට මහා සීමා මේ සීමාවන්ගේ ප්‍රමාණය සලකලා මහා සීමා කියලා අපහු ඛණ්ඩ සීමා කියලා තවත් කාරණා දෙකක් සඳහන් කරනවා. ඒ මහා සීමාව කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ දිග පළලින් 3 යොදුනක් දක්වා විශාල සීමාව තමයි මහා සීමාව හැටියට සඳහන් වෙන්නේ. ඛණ්ඩ සීමාවක් කියලා කියන්නේ බලන්න 144 වෙනි පිටුව මහා සීමා ඛණ්ඩ සීමා මහා සීමා සම්මතයේ ලබන සීමාවන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ සීමාව ඛණ්ඩ සීමා නමින් ගැනේ. ඒකේ ප්‍රමාණයක් සඳහන් මහා සීමාවක්හි සංඝ කර්මයක් කරන විට සීමාවට අයත් ප්‍රදේශයෙහි සිටින සියලුම උපසම්පන්න භික්ෂුන් වහන්සේ ඒ සඳහා රැස් විය යුතුය. ඡන්දේ හා පාරිශුද්ධිය ගත යුතු භික්ෂුන් වහන්සේගෙන් පාරිශුද්ධිය ඡන්ද පාරිශුද්ධීන් ගත යුතුය. එක් අතකින් මේ භික්ෂුන් වහන්සේට අපහසුවකි. විශාල පිරිසක් රැස් කරවීම රැස් කරන්නවුන් හා රැස් කරවන්නන් යන දෙපක්ෂයටම අපහසුවකි. මේ නිසා පැවිදි උපසම්පදා ආදී සංඝ කර්මය පහසුවෙන් කරනු සඳහා පළමු කොට ඛණ්ඩ සීමා සම්මත කළ යුතුය අට කතාව කියයි. සියලු විහාරයන්ගෙන් යුක්ත භූමියක්හි ඛණ්ඩ සීමා සම්මත කරන්නේ නම් බොහෝ දෙනා නොහැසිරෙන විහාර භූමියෙහි කෙළවර විවික්තෝකාශයක නිදහස් පරිසරයක සම්මත කළ යුතුය. විහාරාරංග නොමැති භූමියෙහි නම් අනාගතයෙහි ගොඩනැගෙන විහාරංගයන් සඳහා ඉඩ තබා යටකී පරිදි විවේකස්ථානයක කළ යුතුය. ඛණ්ඩ සීමාව කියලා කියන්නේ ඇත්තටම සීමාව අඩුම වශයෙන් 21 නමකට ප්‍රමාණවත් විය යුතුය. එමනම් 21 නමකට එකතු වෙන්නට පුළුවන් අත්පස දුරින් 21 නමකට එකතු වෙන්නට පුළුවන් ඒ සීමාව තමයි ඛණ්ඩ සීමාව කියලා කියන්නේ. මහා සීමාව කියලා කියන්නේ දිග පළලින් ගත්තොත් එහෙම යොදුන් 3ක් ප්‍රමාණයට පිහිටුවන්න පුළුවන් සීමාව. කොට ඒ සම්බන්ධයෙන් ඔය ඇත්තන්ට කියවලා දැනගන්නට පුළුවන්. ඊළඟට අබද්ධ සීමා කියන එක සඳහන් වෙනවා. අබද්ධ සීමා කියලා කියන්නේ සීමා 145 වෙනි පිටුව සීමා සම්මුති ඤත්ති ද්විතීය කර්ම වාක්‍යයෙන් සම්මත නොකළ එහෙත් తాවකාලිකව සංඝ කර්මයන් කිරීමට හැකි බවට අනුදත් සීමාව අබද්ධ සීමාව නමින් සැලකේ. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ తాවකාලිකව ඒ වෙලාවට විතරක් දැන් අපි කියන අර බද්ධ සීමා ගත්තොත් එහෙම මේ බද්ධ සීමාවක් එකපාර සම්මත කරගත්තයින් පස්සේ ආපහු මේ ලෝකේ අපි හිතමු ඒ සීමාව උගුල්ලන තෙක් ඒ සීමාව කර්ම වාක්‍යයකින් උගුල්ලන තෙක් ඒ බද්ධ සීමාව සම්මතයි. ඒ සීමාව කර්ම වාක්‍ය කියලා උගුල්ලන තෙක් ඒ සීමාව සම්මතයි. දැන් අබද්ධ සීමා ගත්තොත් එහෙම ඒ අබද්ධ සීමා ඒ වෙලාවට විතරක් විනය කර්මය කරනකොට සම්මත කරගන්න සීමා. එතකොට මේ අබද්ධ සීමා ප්‍රධාන වශයෙන් වර්ග 3ක් තියෙනවා. ගාම සීමා, ආරණ්‍යක සීමා, උදකුක්කේප සීමා. අපි බලමු මේ ගාම සීමා කියලා කියන්නේ මොකක්ද කියලා. එක ගමකට අයිති ප්‍රදේශයේ ගාම සීමාවයි. 145 පිටුව ප්‍රාතිමෝක්ෂ විවරණයේ පොත රජුන් විසින් පත් කළ ග්‍රාම භෝජකයෙකුගේ ග්‍රාම සේවකයෙකුගේ අයබදු ගැනීම ආදී රාජකාරයට යටත් වූ කුඩා වූ හෝ මහත් වූ ප්‍රදේශ ග්‍රාම සීමාවට අයත් වේ. දැන් අපි දන්නවනේ අදත් ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා කියලා. ඒ ග්‍රාම සේවකට අදාළ ඒ ග්‍රාමේ දිගපළලක් තියෙනවා.
එහි කොතනක හෝ බද්ධ සීමා සම්මතයක් කොට නොමැතිනම් අපි කියමු දැන් අපි දැන් කියමු කිරුළපන ග්‍රාම සේවා නිලධාරී වසම කියලා අපි ගමු. එතකොට මේ කිරුළපන ග්‍රාම සේවා නිලධාරී වසම තුල කොහේ හරි තැනක වෙන බද්ධ සීමාවක් සම්මත කරලා නැත්තම් ඒ ග්‍රාම සීමාව තුල එගම වසන භික්ෂූන්ට සංඝ කර්මාදිය කළ හැකි වේ. එතකොට වෙන එකදු බද්ධ සීමාවක් නැත්තම් කිරුළපන ග්‍රාම සේවා වසම තුල එතකොට කිරුළපන ග්‍රාම සේවා වසම සම්පූර්ණ ග්‍රාම සේවා වසමම සීමාවක් හැටියට සලකලා ඒ වෙලාවේදී අපිට විනය කර්මයක් කරන්න පුළුවන්. හැබැයි ඒ විනය කර්මය කරන වෙලාවේදී අපි කිව්වා දැන් කිරුළපන ග්‍රාම සීමා වසමට අපි ඒ සීමාවට අපි පිරිසක් දාලා තියන්නට ඕනේ වෙන අපි හිතමු ඒ කිරුළපන ග්‍රාම සීමා වසමේ ඒ සංඝ කර්මයේ ඒ වෙලාවේ පටන් අරගෙන සිදු කරන වෙලාවේදී වෙන එකඳු උපසම්පදා භික්ෂුවක් ඒ කිරුළපන ග්‍රාම සීමා වසමට ඇතුළු වුණොත් අර විනය කර්මයේ සිදු කරන වෙලාවේදී මතක තියාගන්න ඒ විනය කර්ම මේ විනය කර්මයේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ විනය කර්මය අපි කියනවා මේ අකෝප්‍යයි කියලා. ඒක මේ විනය කර්මයේ හදියට සිද්ධ වුණේ නැහැ. මොකද ඒ ග්‍රාම සීමාව ඇතුළත ඔන්න අලුතින් උපසම්පදා භික්ෂුවක් සම්බන්ධ වුණා. එතකොට ඒ භික්ෂුව ඒ සීමාව මේ විනය කර්මයේ සිදුවෙන තැනට උන්වහන්සේත් එන්නට ඕන. එහෙම නැත්තම් ඒ විනය කර්මයේ හරියට සිද්ධ වුණේ නැහැ කියලා තමයි අපි සලකන්නේ. මොකද එක භික්ෂුවක් සීමාව ඇතුලේ විනය කර්මයට සම්බන්ධ නොවි බැහැරින් හිටියා. එතකොට මෙතන සංඝයාගේ සමගියක් නැහැ කියලා තමයි සම්මත වෙන්නේ. ඒ නිසා බැරි වෙලාවක්වත් ඒ විදිහට කවුරු හරි භික්ෂුවක් ඒ කිරුළපන ග්‍රාම සීමා වසමට විනය කර්මයේ සිදුවෙන වෙලාවේදී ඇතුළු වුණොත් එහෙම ආපහු ඒ භික්ෂුවත් එතනට සහභාගී කරවගෙන අලුතින්ම ඒ විනය කර්ම උපසම්පදා විනය කර්මයක් වෙන්න පුළුවන්, අබ්බාහන විනය කර්මයක් වෙන්න පුළුවන්, ඒ ප්‍රාතිමෝක්ෂයක් දේශනා කරනවා වෙන්න පුළුවන්. ඒ විනය කර්මයට ආපහු ඒ භික්ෂුන් වහන්සේ සම්බන්ධ කරගෙන ආපහු මුල ඉඳලා ඒ විනය කර්මය කරන්නට ඕන. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ අවට ඒ කිරුළපන ග්‍රාම සීමාව අවට කවුරු හරි පිළිසක් රඳවලා අනුපසම්පන්නයෙන් රඳවලා උපසම්පදා භික්ෂුවකට ඒ විනය කර්මයේ සිදුවන වෙලාව ඇතුළත ඒ භූමියට ඇතුළත් නොවෙන්නට උන්වහන්සේට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ විනය කර්මයක් සිදු කරන ඔබ වහන්සේ මේ සීමාවට ඇතුල් වෙන්න එපා. ඇතුල් වුණොත් එහෙම අර විනය කර්මය විනය කර්මයේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ විනය කර්මයේ තියෙන වළංගුභාවය නැති වෙලා ගියා. ඒ නිසා ඔබ වහන්සේ මේ සීමාවෙන් බැහැර රැඳී සිටින්න කියලා කියනවා. අන්න ඒකයි ගාම සීමාව කියලා කියන්නේ ඒකයි. ඒ ගාම සීමාව මතක තියාගන්න ඒ වෙලාවේ සම්මත කරගන්න එකක් නිසා තමයි ඒක අබද්ධ සීමාවක් කියලා කියන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි. ඒ ගාම සීමාව විසුම් ගාම සීමා, නගර සීමා, නිගම සීමා කියලා නැවතත් කොටස් තුනකට බෙදෙනවා. ඒක එච්චර වැඩි දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි දල අදහසක් තියාගත්තාම ප්‍රමාණවත් නැත්තම් සංකීර්ණ වුණාම ඔයයන්ට සමහරලාට ඒක ගොඩක් අපහසුයි මනසේ තේරුම් ගන්නට. ඊළඟට අගාමක සත්තබ්බන්තර සීමා. අභ්‍යන්තරය කියලා කියන්නේ රියන් 28ක් දිග කියන එකයි. අපි කියමු ආරණ්‍යයක ඔන්න වනාන්තරයක ආරණ්‍යයක භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ වනාන්තරයේ ඒ රැස් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා එක තැනකට රැස් වුණාන් පස්සේ ඒ වනාන්තරයේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා එක තැනකට රැස් වෙනවා. උන්වහන්සේලා අත්පස දුරින් දැන් රැස් වෙලා ඉන්නවා. එතකොට ඒ රැස් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේගෙන් ඒ අපි හිතමු උන්වහන්සේලා යම්කිසි රවුමකට රැස් වෙලා ඉන්නවා අත්පස දුරින්. එතකොට අපි කියමු මේ පිටත රාමුව තුල ඉන්න පිටතින් අවසාන
රවුම තුල එහෙම නැත්නම් ඒ සීමාවේ අපි කියනවනේ කෙලවර ඉන්න භික්ෂුව ඒ සතර දිශාවන්හිම කෙලවරවල් වල ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් ගත්තොත් බලන්න මේ කියන කාරණා ඔය ඇතන්ට තේරෙයි. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ සීමා විශේෂයෙන් මෙනමින් ගැනේ. විශේෂ බද්ධ සීමාවක් පිහිටලා නැහැ. ආරණ්‍යෙහි භික්ෂූන්ගේ අත්පසේ සිට එක් පැත්තකින් අභ්‍යන්තර 7 බැගින් අවට හාත්පත ප්‍රදේශයේ උපචාරයේ අත්හල විට සංඝ කර්මයට සුදුසු අභ්‍යන්තර සීමාවයි. අභ්‍යන්තරයේ යනු රියන් 28ක් දෙගති මිම්මකි. එවිට රැස් වූ භික්ෂූන් සමීපයේහි සිට, ඒ කියන්නේ රැස් වූ භික්ෂූන් කියලා කියන්නේ කෙලවර භික්ෂුවගේ ඉඳලා එක් දිශාවක් එක් දිශාවකින් ක්‍රියන් 196 බැගින් පරිමත වූ ප්‍රදේශයේ සත්‍යභ්‍යන්තර සීමාවට අයත් වේ. ඒ කෙලවර ඉන්න භික්ෂුවගේ ඉඳලා දිශාව ඉදිරියට රියන් 196 බැගින් සිව් දිශාවෙන්ම ඒ වට වෙන ප්‍රදේශය රියන් 196 බැගින් වට වෙන ප්‍රදේශයේ මතක තියාගන්න සත්‍ය අභ්‍යන්තර සීමාවක් හැටියට සැලකීම සිද්ධ කරනවා. එතකොට මේ පිරිසේ වැඩිවීම අනුව පිරිසේ ප්‍රමාණය අනුව මේ සීමාවේ විශාලත්වය වැඩි වෙනවා කියන එක මතක තියාගන්නට ඕන. ඊළඟට අවසානයේ සඳහන් වෙනවා උදකුක්කේප සීමාව. මේ වනාහි ජලයේහි කළ හැකි අබද්ධ සීමා විශේෂයයි. නදී, ගංගා, ඊළඟට මුහුද, ඊළඟට ස්වභාවිකව හටගත්ත විල් ආදියේ උදකුක්කේප සීමාව සම්මත කරන්නට පුළුවන්. එතකොට මතක තියාගන්න මේ ගංගාවක් ගත්තත් මුහුදක් ගත්තත් ඉබේ හටගත්ත විල් පොකුණක් ගත්තත් ඒකේ නමුත් බද්ධ සීමාවක් සම්මත කරන්න බෑ. බද්ධ සීමාවක් කියලා කියන්නේ ස්ථීරවම සීමාවක් සම්මත කරන්න බෑ. මේ සීමාවක් සම්මත කරන්න පුළුවන් වෙන්නේ ඒ විනය කර්මයේ සිදු කරන වෙලාවේදී ඒ සීමාව සම්මත කරගන්න පුළුවන්. ඒ විනය කර්මය ඉවර වෙනවත් එක්කම ඉවර වෙලා භික්ෂුන් වහන්සේලා එකෙන් බැහැර වෙනවත් එක්කම ඒ සීමාවේ ඔන්න විනය කර්මය කිරීමේ හැකියාව අහිමි වෙලා යනවා. ආපහු ඒ ගඟේ හෝ ආපහු ඒ මුහුදේ හෝ ආපහු ඒ විලේ හෝ පොකුණේ හෝ විනය කර්මයක් කරනවා නම් අලුතින්ම ඒ සීමාව සම්මත කරගන්නට ඕන. ගොඩබිම පිහිටි පොළවේ පිහිටි බද්ධ සීමාවක් හැටියට උදකුක්කේප ජලයේ සීමා සම්මත කරන්නට බැහැ කියන එකයි මේකේ සඳහන් වෙන්නේ. 147 පිටුවට එන්න නදියේ හෝ සමුද්‍රයේ හෝ ජාතස්සරයේ හෝ හාත්පස මධ්‍යම ශක්ති සම්පන්න පුරුෂයෙකුට හොඳට ශක්ති සම්පන්න පුරුෂයෙක් ජලයේ වීසිකොට විසිරුවේ හැකි ප්‍රමාණයේදී උදකුක්කේපාව සීමාව වෙයි. අපි කියමු දැන් භික්ෂුන් වහන්සේලා ඔන්න අපි කියමු ගඟක අර මං කිව්වනේ මැණික් කටුවට කකුලේ මැණික් කටුවට ඉහළින් දණහිසට යම් කිසි පහලකින් වතුර ගලා යන ඒ ගඟක උන්වහන්සේලා දැන් අත්පසකින් රැඳිලා සිටිනවා. එහෙම නැත්නම් ගොඩාක් වතුර තියෙන තැනක නම් අපිට බෝට්ටුවක සමහර වෙලාවට උන්වහන්සේලාට අත්පසින් රැඳිලා ඉන්න පුළුවන් නම් ඒ බෝට්ටුවේ අත්පස දුරින් උන්වහන්සේලා ඔන්න රැඳිලා ඉන්නවා. ඒ විනය කර්මයට අවශ්‍ය සංඝයා. එතකොට ඒ අපි කියමු ඒ බෝට්ටුවේ උන්වහන්සේලා දැන් අත්පසක දුරින් වාඩි වෙලා ඉන්නවා. එතකොට ඒ කෙලවර භික්ෂූන් වහන්සේගේ ඉඳලා ඒ කෙලවර වාඩි වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලාගේ ඉඳලා මේ ශක්තිමත් ඒ කියන්නේ මධ්‍යම ශක්තිමත් පුරුෂයෙක් ජලය විසි කරන්න පුළුවන් භූමිය කියලා කියන්නේ ඒ කෙලවර ඉන්න භික්ෂුවගේ ඉඳලා අර වී ඉහනවා වගේ අපි වතුර ටිකක් වටේට ඉහගෙන යනවා උදකුක්කේපකං කරෝමි කියලා සීමාව සම්මත කරගෙන යනවා. එතකොට ඒ වතුර ටික ඉහනකොට ඒ වතුර ටික ගිහිල්ලා යම් කිසි දුරක වැටෙනවද?
ඒ ගඟේ හෝ මුහුදේ හෝ ඒ පොකුණේ යම්කිසි දුරක ගිහිල්ලා ඒ වතුර ටික වැටෙනවද? ඒ වතුර ටික ඉහන වතුර ටික වැටෙන ඒ සීමාව තමයි සීමාවක් බවට පත් වෙන්නේ. එතකොට ඒ ඉහන වතුර ටික ඒ වෙලෙට වැටිලා ඒ ටික අතුරුදහන් වෙලා යනවා. නමුත් ඒ විනය කර්මයේ සිදුවන තාක් ඒ සීමාව දැන් ඔන්න සංඝයා විසින් සම්මතයි. බැරි වෙලාවක්වත් දැන් මේ සංඝයා ඒ වතුර ඉහලා එහෙම නැත්නම් වැලි ඉහලා ඒ සීමාව සම්මත කරගෙන තියෙන වෙලාවට අනුපසම්පන්නයෙක්ට ඒ සීමාවට ඇතුල් වෙන්න බෑ. අනුපසම්පන්නයෙක්ගේ සීමාවට ඇතුල් වුණොත් එහෙම ඒකේ සීමාවේ තියෙන ඒ විනය කර්මයේ සිදු කරන වෙලාවේදී ඒ සීමාවට ඇතුල් වුණොත් අනුපසම්පන්නේ ඒ විනය කර්මයක් සිදු වුණේ නැහැ හැටියට තමයි සලකන්නේ. නිසා මතක තියාගන්න විනය කර්මයේ සිදු කරන වෙලාවේදී අනුපසම්පන්නයෙකුට අර සම්මත වෙච්ච භූමියට ඇතුල් වෙන්නේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ওই විදිහට තමයි උදකුක්කේප සීමාව සම්මත කරා වෙන්නේ. මම හිතනවා මේක අර ප්‍රායෝගිකව මේවා දැකලා තේරුම් ගන්නට ඕනේ. නමුත් මේ වෙලාවේ හැටියට අපිට කතා කරන්නට පුළුවන් භූමිය මෙපමණයි. ඒ සම්බන්ධයෙන් අපිට මම හොයලා බැලුවා දර්ශන එහෙම සොයා ගැනීමේ හැකියාව බොහොම අවමයි. ඉතින් කවුරු හරි කෙනෙක්ට මේක නොතේරෙනවා නම් අද අපි කරපු මේ සීමා සම්මතය ගැන සාකච්ඡාව මම හිතනවා සමහර වෙලාවට ඔය ඇත්තන්ට මේ සීමා සම්මතයක් විනය කර්මයක් සිදු වෙනවා කියලා සමහර වෙලාවට සමහර ආරණ්‍යවල විහාරස්ථානවල සිදු වෙනවා කියලා අහන්නට ඇසෙන්නට පුළුවන්. අන්න ඒ ඇසෙන වෙලාවට ඔය ඇත්තෝ ඒ විනය කර්මයේ සිදු වෙන එක ඔය ඇත්තන්ට බලා ගන්න පුළුවන්. ඒ සම්මත කරනකොට ඒ පිටින් ඉඳලා ඉතින් ඔය ඇත්තන්ට ඒ වගේ අවස්ථාවක් එළඹුණොත් ඒකට ගිහිල්ලා ඒව නරඹලා මේක තවදුරටත් පැහැදිලි කරගන්න කියන එක මම සඳහන් කරනවා. එහෙමනම් මම දැන් විමසන්න කැමති ඔය ඇත්තගෙන් මේ කතා කරපු භූමිය තුල මේ කතා කරපු සාකච්ඡාව තුල නොතේරෙන යමක් තියෙනවා නම් ඔය ඇත්තන්ට විමසන්නට දැන් අවස්ථාව ලබා දෙනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව්. අපි ස්වාමීන් වහන්සේ මේ අර බද්ධ සීමා ආබද්ධ සීමා කියලා දෙකෙන් ස්වාමීන් වහන්සේ මේකේ දැන් අර කිව්වනේ 8ක් ඒ නිමිති. ඔව්. එතකොට ඒ වේශංශ ඒවත් ආයි දෙක දැන් ඒක තමයි නදී නිමිත්ත කියන එක. දැන් නදී නිමිත්ත එන්නේ එතකොට ආබද්ධ සීමාවට. උදක නිමිත්ත නෑ. එතන නිමිත්ත හැටියටයි නදිය ගන්න. ඒක වරද්දවා ගන්න එපා. එහෙමයි. සලකුණ හැටියට තමයි එතන තියෙන අර සීමාව කියන සලකුණ හැටියට තමයි නදිය ගන්න. එහෙමයි. එහෙමයි. අබද්ධ සීමාව කියනකොට අර නදියේ බැහැලා ඒ නදිය ඇතුළත තමයි විනය කර්මය කරන්නේ. එහෙමයි. සලකුණ කියන්නේ එකක්, උදකුක්කේප සීමාව කියන්නේ එකක්. එහෙමයි. සලකුණ ගන්නේ බද්ධ සීමාවේදී, උදකුක්කේප සීමාවේදී කරන්නේ අර කෙලින්ම නදිය ඇතුළේදී විනය කර්මය කරන එක. හරිද මචං? බොහොම පිං. පැහැදිලිද ඒක? පැහැදිලි සනස බොහොම පිං. තෙරුවන් සරණයි. මොනවා හරි තව ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ අපි මේ අර සීමා මාලක පනවල තියෙනවානේ අපි කර්මස්ථාන කරන ස්ථානවලදී ස්ථිර සීමා මාලක පනවල තියෙනකොට ඒ සීමා මාලක ජලයේ මැද පනවල තියෙන අපි දැකලා තියෙනවා උපසම්පදාය කරනකොට එහෙම එතකොට ස්ථිරව එතන ගොඩනැගිල්ලක් හදලා තියෙනවා නම් ඒක අර බද්ධ සීමා ආකාරයට ගන්න පුළුවන්ද ජලයේ මැද තිබුණත්? දැන් මේ කියන කාරණාව අනුව
ජලයේ ස්ථීරව පිහිටවන්න පුළුවන් බද්ධ සීමාවක් නැහැ කියන එක තමයි අපිට සලකන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි හිතමු ස්ථීරව මොකක් හරි පොළවට සම්බන්ධව ගොඩනැගිල්ලක් සකස් කරලා තියෙනවා කියලා. එහෙමයි හොඳයි. ජලය තුල එහෙමනම් ඒ සීමා මේ විනය කර්මයේ සිදු කරන වෙලාවේදී ඒ සීමාව ඒ වෙලාවේදී සම්මත කරගන්නට ඕනේ නැවතත් අලුතින් අර වතුර ඉහලා මේ උදකුක්කේප සීමාවක් සම්මත කරන විදිහට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් අර බද්ධ සීමාවක විදිහට අපිට කෙලින්ම ගිහිල්ලා නිකම්ම විනය කර්මයේ කිරීමේ හැකියාවක් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තවත් එහෙම මොනවා හරි ගැටලු තියෙනවද? ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ওই සීමාවක් එක දැන් අපි කිව්වත් බද්ධ සීමාවක් කියන එක එකපාරක් සම්මත කරගත්තට පස්සේ ඇති නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දිගටම කරන්න එකපාරක් සම්මත කරගත්තයින් පස්සේ ඒ සීමාව උගුල්ලනකම් එහෙමයි. කර්ම වාක්‍ය කියලා ඒ සීමාව උගුල්ලනකම් ඒ සීමාව සම්මතයි. එහෙමයි. ඒක දැන් ඒක තමයි මේ මතක තියාගන්න. දැන් ওই සීමාවක් සම්මත කරනකොට සමහර මේ කර්ම වාක්‍ය කියනකොට අර කලින් තිබිච්ච සීමාව උගුල්ලන්නටත් කර්ම වාක්‍ය කියනවා. දැන් අපි දන්නේ නැනේ මේ ලංකාවේ අතීතේ කොයි තැන්වල සීමා පිහිටවලා තියෙනවද කියලා. ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මතක තියාගන්නට ඕනේ. අපි දන්නේ මේ ලංකාවේ කොතන සීමා සමහරට සීමා පිහිටවලා දැන් ඒවා දැන් අපි අනුරාධපුර යුගයේ මේ අපි ඉන්න භූමියේ සීමාවක් පිහිටලා තිබ්බ කියලා. නමුත් අද වෙනකොට ඒවැ සලකුණක්වත් නැහැ. ඒ නිසා අද වර්තමානයේ අපි මේ භූමියේ සීමාවක් සම්මත කරනවා නම් කලින් තිබිච්ච සීමාවන් උගුල්ලන්න අපි මේ කර්ම වාක්‍ය කීමක් සිද්ධ කරනවා. පැහැදිලිද ඒ කාරණාව? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එම නිසා දැන් දැන් අපි කියමු දැන් අපි සීමාවක් සම්මත කරගත්තා. තව අවුරුදු 500කින් අපි සම්මත කරගත්ත සීමාව දකින්නට නැහැ. එතකොට ඒ අවුරුදු 500ක් ගියන් පස්සේ ආපහු භික්ෂුන් වහන්සේලා සීමාවක් සම්මත කරනවා නම් උන්වහන්සේලා නැවතත් අර ඒ සීමාවක් උගුල්ලන කර්ම වාක්‍ය කියලා තමයි අලුතින් ඒ සීමාව සම්මත කරන්නේ. අපි දන්නේ නැහැ මේ මහ පොළොවේ කොතන සීමා සම්මත කරලා තියෙනවද කලින් කියලා. පැහැදිලිද ඒ කාරණාව? එහෙම සමහරක් පන්සල්වල අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පොහොයගේම ධර්මශාලා වටේටත් පාවිච්චි කරනවා. එතකොට එතන ඒ සීමාව නම් ඒ ධර්මශාලාව හැටියට පනවන්නේ ඒ විනය කර්මයේ කරන වෙලාවේදී අනුපසම්පන්නයන්ව ඒ පොහොයගෙන් එහෙම නැත්නම් ඒ ධර්මශාලාව හැටියට භාවිතා කරන භූමියෙන් ඉවත් කරන්නට ඕනේ. එහෙමයි. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ පොහොයගේ සීමාව ස්වාමීන් වහන්සේ විනය කර්ම නැති අවස්ථාවකදී අනුපසම්පන්නත් පාවිච්චි කරන්න පුළුවන් ද ඒ ගොඩනැගිල්ල? ඔව් ඒ ගොඩනැගිල්ල යම් කිසි කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. හරි ස්වාමීන්. විනය කර්ම කරන වෙලාවට ඒ සීමාව සිටිය හැකිය මේ උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේලා පමණයි. අනිවාර්යයෙන්ම. හොඳයි ස්වාමීන්. පැහැදිලි. බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මහත්මයා. මට දැනගන්න ඕන. ඔය විනය කර්ම පිළිබඳව වාර්තා ගොනු කරලා තබා ගැනීම ගැන යම් කිසි ක්‍රමවේදවල් තියනවාද? අනිත් එක සීමා ගැන ඒ තරම්ම ප්‍රදේශම් වෙන්නේ ඒක විශේෂ වැදගත්කමක් තියනවාද? මට අර ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නය චුට්ටක් පැහැදිලි මදි. ඔබතුමා අදහස් කළේ මොකක්ද ඒ පළවෙනි ප්‍රශ්නයෙන්? දැන් විනය කර්ම ඒ රැස්වීම් තිබ්බහම ඒ වගේ වාර්තා තබා ගැනීම ගැන එහෙම වාර්තා තබා ගන්නවා කියලා කියන්නේ අද මෙහෙම විනය කර්මයක් වුණා එහෙම කියලා එකද? ඒ විදිහව ගත්ත තීරණ අරම දැන් ඒ විනය කර්ම සමහර විනය කර්ම දැන් අපි කියමු දැන් ප්‍රාතිමෝක්ෂයක් සජ්ජායනා කරනවා කියලා. එතකොට ඒ ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කිරීම විනය කර්මයේ කොහොමත් අඩ මාසකට වරක් සිද්ධ වෙනවා.
එතකොට දැන් අපි හිතමු උපසම්පදා විනය කර්මයක් සිද්ධ වුණා කියලා. අන්නේ උපසම්පදා විනය කර්මයක් සිද්ධ වුණා නම් සමහර වෙලාවට ඒක අර සංඝයා ඒ දවස මෙන්න මෙහෙම උපසම්පදා විනය කර්මයක් කියලා විශේෂ සටහනක් සලකුණක් මේ සටහනක් තබා ගන්නවා මේ දවස මේ ස්ථානයේ මෙහෙම විනය කර්මයක් වුණා කියලා. මෙච්චර භික්ෂූන් සම්බන්ධ වෙලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කරන සාමාන්‍ය විනය කර්මවලදී එහෙම සටහනක් තබා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සීමා පැනීම ගැන ඔය තරම්ම ප්‍රතිසම වෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අර ඒක දැන් අපි කියමු දැන් ඒ විනය කර්මයක් වගේ දෙයක් ගත්තොත් ඒක ගරු කටයුතු දෙයක්නේ. ඒකේ අර ගෞරවාන්විත භාවය ඒ වගේම ඒ විනය කර්මය කිරීමේ පහසු ස්වභාවය එතකොට දැන් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඉන්නකොට උන්වහන්සේලාගේ ඒ සමගිය රැකෙන ඒ කාරණා හැම එකක්ම බලලා තමයි මේ සීමාව කියන එක සම්මත වෙන්නේ. එහෙම නැතුව මේක අර විශේෂයෙන් නිකන් අර අద్භූත ජනක භූමියක් නෙමෙයි. මතක තියාගන්නට ඕනේ ඒක. මේක විශේෂිත සංඝයාගේ සමගියට සංඝයාගේ පහසුවට සංඝයාගේ විනය කර්ම කරන්නට තියෙන පහසුවට පනවාගත්ත විශේෂ භූමියක්. ඒ විනය කර්මයට ගෞරවාන්විත බවකුත් එක් කරමින් තමයි මේ විශේෂ සීමාව පනවීම සිද්ධ කරන්නේ. අර ආවට ගියාට තැන් තැන්පල එකතු වෙලා යම් යම් දේවල් කරනවට වඩා අපි කියමු විශේෂයෙන් යම් කිසි තැනකට එකතු වෙලා ඒ දේ කරනකොට ඒකේ ගෞරවාන්විත බවක් තියෙනවා. ඒකේ සකසුරුවම් බවක් තියෙනවා. විශේෂයෙන් බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම පැනෙව්වේ ඒකේ අර ක්‍රමවත් බවක්, ඒක දකින්න කෙනෙකුට බලන කෙනෙකුට පැහැදීමක්, මේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් පැනවීම සිද්ධ කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ක්‍රමානුකූල භාවයේම ප්‍රකට කරන්න ප්‍රාතිමෝක්ෂයේ තියෙන උත්තරීතර භාවයේ ප්‍රකට කරන්න අපිට මේ කාරණා හේතු උනායි කියලා හිතන්න පුළුවන් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක එහෙමද? ඒ ප්‍රාතිමෝක්ෂයේ තියෙන ගෞරවණීය භාවයම ප්‍රාතිමෝක්ෂයේ ඔබතුමාගේ උත්තරේ නිවැරදි. ප්‍රාතිමෝක්ෂය විතරක් නෙමෙයි සියලු විනය කර්මවල ගෞරවාන්විත බව ආරක්ෂා කරන්නට, ඒක ඒ විනය කර්මයේ පහසුවෙන් සිදු කරගන්නට, සකසුරුවම් කරගන්නට, බොහොම පිළිවෙලකට කරන්න මේ කියන හැම කාරණාවක්ම අර සීමා සම්මතය තුලින් පහසුවක් ලැබෙනවා. ඒවා ප්‍රයෝජනයක් හැටියට සලකන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි මහත්මනි. මම දැකලා තියෙනවා මේ බෝට්ටුවෙන් යන ස්වාමීන් වහන්සේලා. එහෙම නැතුව පාලමක් දාලා තියෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ පාලම සම්බන්ධ කරනවද එතෙන්ට නැත්නම් එතන ඉඩ ප්‍රමාණයක්? ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම ඔයත්තන්ට මෙච්චර ගැඹුරකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතමු දැන් අර ඔබතුමිය කතා කරන්නේ උදකුක්කේප සීමාවක් ගැන. උදකුක්කේප සීමාවකදී ඒ විනය කර්මයේ සිදුවෙන තැනට භික්ෂුන් වහන්සේලා බෝට්ටුවකින් තමයි වැඩම කිරීම සිද්ධ කරන්නේ. එතකොට අපි සමහර වෙලාවට දැකලා තියෙනවා ඒ නදියේ සමහර වෙලාවට පිහිටලා තියෙන ඒ සීමාවට පාලමක් දාලා තියෙනවා. ඇත්තට ඒ කාරණාව යම්කිසි මට්ටමකට විවාදාපන්න මාතෘකාවක්. මොකද ඔය පාලම සාමාන්‍ය පිහිටි පොළවට එහෙම නැත්නම් ගොඩබිමට සම්බන්ධ වෙන්න බෑ. මොනියම්ම හෝ ක්‍රමයකින් ඒක ගොඩබිමට සම්බන්ධ වුණොත් ඒක සීමාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අසීමාවක් බවට පත් වෙනවා. ඔය නැත්තම් බලන්න පොඩ්ඩක් මේ බද්ධ සීමා ගත්තත් බද්ධ සීමාවේ සමහර වෙලාවට බද්ධ සීමාව තරමක් උසින් නම් තියෙන්නේ. බලන්න බද්ධ සීමාව උසින් නම් තියෙන්නේ ඒ පඩි පෙලක් තියෙනවා බද්ධ සීමාවට නගින්න. එතකොට මේ පඩි පෙල ගත්තත් ඒ පඩි පෙලේ අර උපචාර ගල් වලින් එපිටත් අර පඩි පෙල තියෙනවා නම් එතකොට මේ උපචාර ගලුයි සීමා ගල් අතරයි තියෙන පඩි පෙලේ උනත් පුංචි සිදුරක් ඉඩ තියලා තියෙනවා.
පුංචි ඉඩ අවකාශයක් තියෙනවා අර සාමාන්‍ය පිහිටි පොළවට සම්බන්ධ නොවෙන්න. බැරි වෙලාවකත් ඒ සාමාන්‍ය පිහිටි පොළවට සම්බන්ධ වීමක් සිද්ධ වුණොත් එතන කියනවා මකුළු දැලකින් හරි සම්බන්ධ වීමක් සිද්ධ වුණොත් ඒක විනය කර්මයකට සුදුසු නෑ. ඒක අර සීමාවක් හැටියට සලකන්න බෑ කියලා කියනවා. දැන් බද්ධ සීමාවේ වුණත් සීමාවකට පිටින් ඒ කියන්නේ ඒ සීමාවට අර වයර් එකකින්වත් කරන්ට් එක ගන්නට යොමු වෙන්නේ නැහැ බොහෝ වෙලාවට මේ. එතකොට අර පිහිටි භූමියත් එක්ක මේ සම්මත භූමිය සම්බන්ධ වුණායින් පස්සේ ඒක අසීමාවක් බවට පත් වෙන නිසා. ඉතින් යම් යම් ක්‍රම මගින් ඒ විදුලිය සපයා ගැනීම කරනවා. දැන් අපි දන්න විදිහට සමහර මේ සීමාවන් වලදී රාත්‍රියේදී විනය කර්ම කරනකොට බොහෝ වෙලාවට අර ලාම්පු පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අද කාලේ හැටියට නම් ජෙනරේටර් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අර සෝලා පැනල් වලින් වහලේ උඩ සකස් කරගත්ත සෝලා පැනල් වලින් ආලෝකය ගන්නවා. මතක තියාගන්න අර පිටින් වයර් එකක්වත් සම්බන්ධ කරන්නේ නැහැ, ලණුවක්වත් සම්බන්ධ කරන්නේ නැහැ සීමාවට. ගොඩ බිම ඉඳලා පිහිටි භූමියේ සම්මත කළා වුණත් අර සීමාව කියන එක වෙනම වෙන් කරපු භූමියක් හැටියට තමයි සලකන්නේ. එතකොට අර ජලයේ පිහිටලා තියෙනවා නම් යම් කිසි සීමාවක් වුණත් පාලමක් දැම්මොත් එහෙම මේ පාලම වුණත් පිහිටි ගොඩබිමට සම්බන්ධ වෙනවා නම් ඒකෙත් යම් කිසි දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ ගොඩබිම ඉඳලා යම් කිසි දුර ප්‍රමාණයක් ඈතින් තමයි ඒ පාලම තියෙන්නට ඕනේ. එතකොට ඒ විදිහට තමයි ඒ කාරණා තියෙන්නේ. මට ඉතින් ඒවා එච්චර දුරට වැඩිපුර කියවීමේ මම හිතන්නේ නෑ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් ඔබතුමියට පැහැදිලිද මම මේ කියපු කාරණාව ප්‍රමාණවත්ද? පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ පාලමක් වගේ අපි දැක්කට ඒ පාලම සම්පූර්ණයෙන්ම මේ පැත්තට සම්බන්ධ කළා නෑ. මම ඇත්තටම ඒ වගේ ස්ථානයකට ගියා පිටින් ඉඳන් බැලුවාම සම්බන්ධ කළා නැහැ කියලා මමත් හිතන්නේ. පාලම වගේ අපි දකිනවා. හැබැයි මේ ඉතිවිකට සම්බන්ධ කළා නැහැ පොඩි උදසක් තියෙන ආකාරයට. ඒ තැබිය යුතු ඉඩ පරතරයත් යම්කිසි ප්‍රමාණයකට කියනවා. කියන්නේ මේ පුංචි ඉඩක් නෙමේ යම්කිසි දිගපළලක් තියෙනවා. මට මේ වෙලාවේ දිග පළල කීමේ හැකියාවක් නැහැ. නමුත් මේ සැලකිය යුතු මේ පරතරයක් තබන්නට ඕනි කියන එකයි කියන්නේ. ගොඩබිම සිට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තවත් එහෙම ගැටලු මොනවා හරි තියෙනවද? ස්වාමීන් වහන්සේ අවසරයි. සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක්ව උපසම්පදා භාවයට පත් කරන විනය කර්මය කරන්නෙත් මේ උපසවතාගාර මේ සීමාවේද? ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ. එතනදී උන්වහන්සේව දැන් උපසම්පදා භාවයට ඔසවා තබන්න තමයි සංඝයා සූදානම් වෙන්නේ. එහෙමයි. එතකොට උන්වහන්සේ එතන උන්වහන්සේ විනය කර්මයට සහභාගී වෙන භික්ෂුව එතන. විනය කර්මයට සහභාගී එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේව තමයි උපසම්පදා භාවයට නගා සිටුවන්නේ. එතනදී උන්වහන්සේට රැඳී සිටින්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් උන්වහන්සේට අමතරව වෙන කවුරු හරි කෙනෙක් එතනට සම්බන්ධ වෙනවා නම් අනුපසම්පන්නයෝ ඒක යෝග්‍ය නැහැ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ උපසම්පදා අපේක්ෂක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තමයි එතනට නේද ස්වාමීන් වහන්සේ? ඒ උපසම්පදා විනය කර්මයකදී විතරයි. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි කියමු වෙන විනය කර්මයක් වෙලාවට අපි කියමු අභ්‍යාන විනය කර්මයක් එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂයක් දේශකනා කරන අන්න ඒ වෙලාවට උපසම්පන්න වෙන්න බලාපොරොත්තුෙන් කවුරුවත් හිටියත් ඒ කෙනත් එතන අනුපසම්පන්නෙක් හැටියට තමයි සලකන්නේ. එතකොට සම්බන්ධ වෙන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? ඒ විනය කර්ම. එතකොට ඒ කෙනාව බැහැර කරන්නට ඕන. බැහැර කරන්න වෙනවා. එහෙමයි. පැහැදිලි. උපසම්පදා විනය කර්මයේදී ඒ කෙනාව එතන තබන්නට පුළුවන්. මොකද ඒ කෙනා ඒ විනය කර්මයට අදාළ කෙනා නිසා. හොඳයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. මොම්පි. අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒ විදිහට මේ සීමාව හදන්නෙම ස්වාමීන් වහන්සේ උපසම්පදාවකට පමණයි නේ ස්වාමීන් වහන්සේ? දැන් අපිට මේ සාකච්ඡාවේදී පැහැදිලි වුණා උපසම්පදාවකට පමණක්මත් නෙමෙයි මහත්මනි අනිකුත් විනය කර්ම බොහෝමයකට ප්‍රාතිමෝක්ෂයක් සජ්ජායනා කිරීම විශේෂයෙන් අභාන විනය කර්මයක් ඊළඟට තව විනය කර්ම බොහෝ තියෙනවා ශාසනය තුල දැන් ඔය අධිකරණ සමතය ගත්තාම ඒ සම්බන්ධ අධිකරණවලදී ඒවා සම්බන්ධයේදී තියෙනවා ඒ විනය කර්ම බොහෝමයක් තියෙනවා. ඒ විනය කර්ම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ සීමාව තුල. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ සාමාන්‍යයෙන් පන්සල් වල තියෙනවනේ මේ සීමා මාලකිය. ඒ ස්ථානයේදී නෙවෙයිද ඒ විනය කර්මයන් කරන්නේ ස්වාමීන් වහන්සේ? මට පැහැදිලි නැහැ. සාමාන්‍ය පන්සල් වල තියෙනවනේ සීමා මාලකිය. සීමා මාලකිය කටනේ වස්ත්‍ර එහෙම මේවා කරන්න ඒ ස්ථානවල නෙමෙයිද ප්‍රාතිමෝක්ෂය කරන්නේ ස්වාමීන් වහන්සේ? අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අර දැන් කටින වස්ත්‍රය සංඝසතු කරායින් පස්සේ භික්ෂුන් වහන්සේලා කටිනේ ඒ අතුරුවීම කරනවනේ එතනත් සීමාවකට යනවනේ. ඒක නේද ඔබතුමිය අහන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ එතනයි තව ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ ඒ ස්ථානයේම නේද ස්වාමීන් වහන්සේ? ඒ ස්ථානයේම තමයි. එතනම තමයි සීමාව හැටියට සැලකන්නේ. දැන් ඒ කටිනේ අතුරන ඒ සීමාව ප්‍රාතිමෝක්ෂයේ සජ්ජායනාවට ගන්න පුළුවන් උපසම්පදා විනය කර්මයක් කරන්න පුළුවන් ඒකයි මොකද සීමාවක් නිසා විනය කර්මයක් කරන්න සුදුසු සම්මත සීමාවක් නිසා පැහැදිලිද ඔබතුමියට? එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. අවසරයි ස්වාමීන් වහන්සේ. තව ගැටලු එහෙම තියෙනවද විමසන්න? මම හිතන්නේ එහෙම ගැටලු මේ වෙන විට නැතුව ඇති මම හිතන්නේ බොහෝ වෙලාවට. ඉතින් මම අර කලින් කිව්වා වගේ එහෙම සීමා සම්මතයක් සිදුවන තැනට ගියහම එහෙම නැත්නම් සීමාවකට ගියයින් පස්සේ අපි අද කතා කරපු ඒ කාරණාත් එක්ක පොඩ්ඩක් විමසලා බලන්න හොයලා බලන්න ඒ භික්ෂුන් වහන්සේලාට පීඩාවක් නොවන විදිහට උන්වහන්සේලාගේ විනය කර්ම වලට පීඩාවක් නොවන විදිහට කුකුස් ඇති නොකරවන විදිහට ඊළඟට උන්වහන්සේලාට වෙහෙසක් ඇති නොවන විදිහට ඒ කාරණා ගැන හොයලා බලන්න. එතකොට අර අපි කරපු සාකච්ඡාව ඔයයන්ට වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් තව තවත්. මොකද අර දර්ශන වශයෙන් පෙන්වීමේ හැකියාවක් නැති නිසා මේ වෙලාවෙත්. එහෙමනම් අපි අද කරපු සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේ අපි රැස් කරගන්නට යෙදුණු පින් විශේෂයෙන් අනුමෝදන් කරමු මේ ප ဋ ාහන ධර්ම සභාව ආරම්භ කොට වදාළ ඒ යාගොඩ ධම්ම ප්‍රභ ඒ උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මාගේ ආචාර්ය උපද්දයන් වහන්සේලා අපවත් වී වැඩ වදාළ ඒ වගේම අප හැම දෙනාගේම සිහි කටයුතු මේ පරලෝකීය ඥාතීනුත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම පරලෝක ජීවිත සුවපත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියොත් මේ පින් ලබත්වා පින් අනුමෝදන් වන දෙවියෝ විශේෂයෙන් වර්තමාන ප ဋ ාහන ධර්ම සභාවේ අනුශාසකත්වයෙන් දරන ගරු කටයුතු කොරතට වෙස්සබු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඒ කටයුතු සොයා බලන ඒ මහා සංඝරත්නය ඒ වගේම මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු මව් දෙමාපියන් පොදුවේ අප හැම දෙනාටම දෙවියන්ගේ ධාර්මික රැකවරණ මේ තරමක් රටේ තරම් සුබදායි ස්වභාවයක් නොවේ පවතින. නමුත් අපේ දැහැමි දිවි පෙවත අපිට අපේ මේ මනුෂ්‍යත්වයේ බොහොම සුව පහසු විදිහට පරිහරණය කරන්න මනුෂ්‍යත්වයට අදාළ ගුණධර්ම පුහුණු කරන්නට අපිට මේ පිම්බිම අපිට තවත් බොහෝ කාලයක් සුවසේ වාසය කරන්නට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද
ඒ දැහැමියාවෙන් වාසය කරන සියලු දෙනාටම ලැබේවා. ලෝකවාසී සියලු දෙනාටමත් දෙවියන්ගේ ධාර්මික ආශිර්වාද රැකවරණ වේවා. දෙවියෝ පතන බෝධියකින් නිවෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. එමනම් මේ වෙලාවේ පින්කම් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සරණයි.